හොඳයි ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් ආරම්භ කළා 2019 පැරණි නිර්දේශ යටතේ ආපු දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. අපි දෙවන ප්‍රශ්න පත්‍රයේ යටතේ ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න සමග අපි 2022 23 විභාග වලට යොමු වෙන්න පුළුවන් අනුමාන ප්‍රශ්නත් ප්‍රතිනිර්මාණය කරමින් ඒවට ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටි පැහැදිලි කරමින් සාකච්ඡාව මෙහෙයුවා. එතකොට අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තුළින් උත්සාහ කරන්න ඕනේ ඉගෙනගත්ත න්‍යාය කොටස් ටික අවශ්‍ය වේලාවේදී අවශ්‍ය ප්‍රමාණයෙන් වඩාත්ම නිවැරදි ආකාරයෙන් පිළිතුරු වශයෙන් ගොනු කරන්න. මොකද සමහර අයට විශේෂ දැනුම තියෙනවා. පිළිතුරු ගොනු කර ගැනීම හැකියාව නැහැ. එහෙම නැත්නම් පිළිතුරු ගොනු කර ගැනීම හැකියාව තියෙනවා ලිවීමේ තාක්ෂණය නැහැ. එහෙනම් ලිවීමේ කලාවයි නැත්නම් ලිවීමේ තාක්ෂණයවත් කලාවයි පිළිතුරු ගොනු කර ගැනීම හැකියාවයි අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුළින් ප්‍රගුණ කරගත යුතුයි. ඊට අමතරව මම හැමදාම කියනවා වගේ ව්‍යායාමයක් වශයෙන් මේ වගේ ප්‍රශ්නයක් තුළින් මේ ප්‍රශ්නෙම වෙනත් කෝණයන්ගෙන් ඔබට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. අඩු ගානේ ලියන්න බැරි වුණත් ලියන්න කම්මැලි නම් මම කියන්නේ ලියන එක තමයි 100%ක්ම හොඳ. ලියන්න බැරි නම් මේ විදිහට තමන් අඩු ගානේ මානසිකව හරි ප්‍රශ්න නිර්මාණය කරලා පිළිතුරු නිර්මාණය කරන එක හොඳම ව්‍යායාමයක් කරනවා ඇති. අපි අද මුලින්ම කතා කරන්න යන්නේ 2019 පේපර් එකේ පළවෙනි කොටසෙන් ආපු හතරවන ප්‍රශ්නේ. පළවෙනි කොටසෙන් යොමු වෙච්ච හතරවන ප්‍රශ්නේ. ඒකේ රෝමි ලක්කම් 1. රෝමි ලක්කම් 1 කියනකොට අපි දන්නවා ඒක සම්පූර්ණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ උනේ. ලකුණු 4ක් දෙනවනේ. සම්පූර්ණ ප්‍රශ්නයක් නම් ලකුණු 4යි. රෝමි ලක්කමක අයන්න ආ කොටස આવුත් 4 බෙදෙනවා දෙක බැගින්. දැන් ඒක හුරුයි නේද? ඒ ලකුණු දීමේ ක්‍රියාපටිපට හොඳට තේරුම් ගන්න. මොකද ඒවත් අවශ්‍යයි. ඒකත් අපේ ඔලුගඩිය තියෙන්න ඕන ලියනකොට. ඒතර අපි දන්නවා ලකුණු අනුවනේ පිළියන්නේ. ලකුණු 4ක් නේ 4 ගන්නම ලියන්න ඕනේ. කරුණු 4ක් නම් කරුණු 4ම ලියන්න ඕනේ. තේරෙනවද? අහන්නේ ශ්‍රී ලංකා දුම්රිය ප්‍රවාහන සේවයේ ඇති දුර්වලතා 4ක් දක්වා එක් දුර්වලතාවයේ මගහරවා ගැනීමට විසඳුම් යෝජනා කරන්න. ශ්‍රී ලංකා දුම්රිය ප්‍රවාහන සේවයේ ඇති දුර්වලතා 4ක් දක්වා එක් දුර්වලතාවයේ මගහරවා ගැනීමට විසඳුම් යෝජනා කරන්න. දැන් කොහොමත් අපි දන්නවනේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුර්වලතා තියෙනවානේ. අපි න්‍යාය පාඩම කරද්දී න්‍යාය කොටස් කරද්දිත් කතා කරා දුම්රිය ප්‍රවාහන ක්‍රමේ දුර්වලතා නේ. ඒ වගේම දුම්රිය ප්‍රවාහනයේ සංවර්ධනය සඳහා මෑත කාලීනව ගත්ත ක්‍රියාමාර්ගත් කතා කරා. මතකයිනේ. අපි අන්නේ ඉගෙනගත්ත න්‍යාය කොටස් දෙක තමයි මෙතනට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර මෙතන තියෙනවා ගැටලුව, මෙතන තියෙනවා යෝජනාව. එතකොට අපි ගැටලුත් කියන්න ඕනේ, ඒ කියන්නේ දුර්වලතාවත් කියන්න ඕනේ, ඒ වගේම එකට ගැළපෙන යෝජනාව කියන්නත් ඕනේ, නැත්නම් විසඳුම කියන්නත් ඕනේ. හරිනේ? ගැටලුව ඒ නැත්නම් යෝජනාව නැත්නම් විසඳුම. මෙතන දුර්වලතාවයකොත් හරිය දුර්වලතාවය. පළවෙනි එක තමයි දුම්රිය මාර්ග දිවයින පුරා ව්‍යාප්ත නොවීම. ඒක අපි දන්නවනේ. දැන් දුම්රිය සහ මහා මාර්ග ප්‍රවාහනයේනේ බොහොම සමීප සංකල්ප දෙක. අපි මේ දෙක කම්පෙයාර් කළොත් මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයේදී අපිට බොහෝ වෙලාවට ගමනාන්තර යොදා ගන්න පුළුවන්. දුම්රියම යොදා ගන්න බෑ. දැන් අපි හිතුවොත් එහෙම කළුතරේ ඉඳන් මතුගම යන්න නැත්නම් බුලත් සිංහල යන්න මේ රත්නපුරයට යන්න කෝච්චියක් තියෙනවද කියලා හිතුවොත් මොකද එකපාරට අපි එකපාරට හිතනවානේ අපි දුම්රිය ගමු කියලා. තප්පර ගාන ගියාම තේරෙනවා දුම්රිය මාර්ගයක් නැහැ කියලා. ඒ වගේ තේරෙනවද? දුම්රිය මාර්ග දිවයින පුරා ව්‍යාප්ත නැහැ. එහෙනම් සෑම නගරයකටම සෑම ප්‍රදේශයකටම අපට ගමන් පහසු සඳහා දුම්රිය යොදා ගන්න බෑ. ඒක ප්‍රධානම ගැටලුවක් කියලා දන්නවනේ. ඒක කිසිම කෙනෙක් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඉගෙනගත්ත තීරය ගන්න ඕනේ නැහැ කියලා. කොන කෙනෙකුට ලියන්න පුළුවන්. එහෙනම් විසඳුමත් ලියන්න පුළුවන් ඒකට. මොකක්ද? දුම්රිය මාර්ග ඇති කිරීම හා ව්‍යාප්ත කිරීම. තව දුරටත් දුම්රිය මාර්ග ඇති කරන්න ඕනේ, හදන්න ඕනේ. ඇති කරනවා කියන්නේ ව්‍යාප්ත කරන්නත් ඕනේ. දැන් අපි තුමු කළුතරේ ඉඳන් මතුගමට දුම්රිය මාර්ගේ දැම්ම කියලා. තේරුණාද? ඒතර ඒක ඇති කිරීම. ව්‍යාප්ත කරනවා කියන්නේ මොකද්ද? මතුගමෙන් එහාටත් යන්න පුළුවන් වෙන්න එපේ. බුලත් සිංවල සමහර අගලවත්ත රත්නපුරේනේ ඒ වගේ ව්‍යාප්ත කරන්නත් ඕනේ. දැන් බොහොම පහසුවෙන් ලංකා දුම්රිය මාර්ග ව්‍යාප්ත කරන්න
පුළුවන් තැන් තියෙනවානේ. දැන් ජාතික ගමනාගමන සැලැස්මක් ගැන අපි කතා කරා මතක ඇති තීරපන්තිද අපි කිව්වා යෝජනා තියෙනවානේ. දැනට තියෙන දුම්රිය මාර්ග ද්විත්ව දුම්රිය මාර්ග බවට පත් කරන්න. ඊට පස්සේ තියෙන ඒ පැරණි දුම්රිය මාර්ග එකට ඒකාබද්ධ කරන්න. තේරුණාද? මහා කොළඹ බල ප්‍රදේශයේ තුල ඒ කියන්නේ කොළඹ හෝමාගම, කොළඹ මීගමුව, කොළඹ මම හිතන්නේ පොල්ගහවෙල ඊළඟට එන්නේ කොළඹ පොල්ගහවෙල ඒ වගේ ප්‍රදේශවල ත්‍රිත්ව දුම්රිය මාර්ග ඇති කරන්න. මොකද බොහොම කාර්යබහුල නගර ටික නහුවෙන්නේ. එහෙම යෝජනා දැන්ටත් තියෙනවා. ඒව කරත හැකිනේ. ඊට පස්සේ පුළුවන් අපිට ඒ හරහා අතුරු දුම්රිය මාර්ග ඇති කරන්න. එතකොට දැන් දකුණු මුහුදුබඩ මාර්ගයේ දැනට යනවා බෙලියත්ත දක්වා. දැන් ඒක ඉස්සරහට හම්බන්තොට දක්වා දිව යනවා. හම්බන්තොටෙන් පුළුවන් මඩකලපුව දක්වා යා කරන්න. මඩකලපුවෙන් පුළුවන් ත්‍රිකුණාමලය දක්වා යා කරන්න. එහෙම පුළුවන් කාංකසන්තුර දක්වා යා කරන්න. කාංකසන්තුරෙන් පුළුවන් පුත්තලම දක්වා යා කරන්න. එතකොට අර දුම්රිය මාර්ග වටේම කනෙක්ට් වෙනවා. ඒ වගේ ක්‍රම තියෙනවනේ. අන්න ඒ වගේ ව්‍යාප්ත කරන්න ඕනේ. ඇති කරන්න ඕනේ. දෙවෙනි එක තමයි ගමනාන්තය දක්වා යොදාගත නොහැකි නිසා වෙනත් ප්‍රවාහන ක්‍රම යොදා ගැනීමට සිදුවීම. ඒක ඊළඟ ප්‍රශ්නේනේ. ගමනාන්තරම යන්න බෑ. අපේ නිවසටම අපේ කාර්යාලයට අපේ කර්මාන්තශාලාව වෙතම දුම්රිය සේවය ලබා ගන්න බෑනේ. එහෙනම් දුම්රිය ස්ථානයෙන් අපි බැහැලා වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගන්නම වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ද්විත්ව ප්‍රවාහන පිරිවෙකුත් දරන්න වෙනෝනේ. මේකම කිව්වොත් කමන්නේ මේකම මේ විදිහට නොකිය ද්විත්ව ප්‍රවාහන පිරිවෙක කිව්වොත් හරි. ද්විත්ව ප්‍රවාහන පිරිවෙය. ඒකත් අවාසිය. බස් එකෙන් ගියොත් ගමනාන්තරෙම යන්න පුළුවන්. එක පිරිවෙය. නේ? අපි තුමු හයර් කුලී රථයකින් ගියොත් එක ගාස්තුවයි. දෙකක් නැන්නේ දැන් මේක දෙකක්. දුම්රිය ගිහලා නැවත කුලී රථයකින් අපර ගමනාන්තරය යන්න වෙනවා. තවත් මුදලක් වියදම් කරගෙන. ඒක ලොකු ගැටලුවක්. මොකක්ද එහෙනම් විසඳුම? ගමනාන්තය දක්වා යොදාගත හැකි වෙනසේ අනිකුත් ප්‍රවාහන මාධ්‍යයක් සමග සම්බන්ධ කිරීම. ගමනාන්තය දක්වා යොදාගත හැකි වෙනසේ අනිකුත් ප්‍රවාහන මාධ්‍යයක් සමග සම්බන්ධ කරගෙන මොකක් හරි මාධ්‍යයක් අපි හිතමු එක්කෝ පොදු මගී ප්‍රවාහන බස් රථ, එහෙම නැත්නම් කුලී රථ සේවා, තේරුණාද? එහෙම නැත්නම් ලොරි රථ වෙන්න පුළුවන්. අර ඉන්දියාවේ කනෙක්ට් කරලා තියෙනවා වගේ ඒ කියන්නේ දුම්රියට යනකොටම දුම්රියෙන් අපිට ගමනාන්තර යන්න පුළුවන් වෙනවා. දැන් ඉන්දියාවේ සහ විදේශ රටවල එහෙමයි දුම්රිය තියෙන්නේ අපි හිතමු කිලෝමීටර් 300 කියලා යන්නේ. තවත් 100ක් යන්න තියෙනවා කියනකො බස් එකෙන්. ඒතර කිලෝමීටර් 400ටම තමයි දුම්රියෙන් ස්ථානයක අපිට ටික ප්‍රවේශ පත්‍රය නිකුත් කරන්නේ. ඒ ප්‍රවේශ පත්‍රයෙන් වළංගු වෙනවා බස් එකේ 100 යන්න. තේරෙනවද මම කියන එක? අපේ රටේ ඒ ක්‍රම ඇති කරන්න පුළුවන්. ඒකයි මේ සම්බන්ධ කරනවා කියන්නේ. මිසක් මේ කිසියම් දුම්රිය ස්ථානයක මම කැමති වෙලාවක ගිහිල්ලා මගේ වාහනේ අරන් ගිහිල්ලා හයර් කරන්න ඉන්න එක නෙවෙයි. ඒකට ස්ථාවර කියන්නේ ස්ථිරව පර්මනන්ට්ලි දාන්න ඕනේ එක්කෝ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නැත්නම් ලංකා ගමන මණ්ඩලයෙන් නැත්නම් ප්‍රවාහන අමාත්‍යාංශේ මොන හරි ඒකකයක් හරි ස්ථාපිත කරලා දෙපාර්තමේන්තුවක් අලුතෙන් ඇති කරලා හරි ඒකට බස් වෙන්න පුළුවන්. භාණ්ඩ ප්‍රවාහනය කරන්න ට්‍රක් රථ නැත්නම් ලොරි, තේරුණාද? ඩිමෝ රථ ඒ වගේ සර්විස් එක පර්මනන්ට් තියන්න ඕනේ. එතකොට අපි තුමු කිසියම් අපි තුමු කොළඹින් කියලා යන්නේ. කොළඹින් යනවා අපි හිතමු අවිස්සාවේල දක්වා දුම්රිය. හරිද? ඉතින් අවිස්සාවේල සිට යන්න තියෙනවා රත්නපුරේ දක්වා. එහෙම හිතන්නකෝ. එතකොට රත්නපුරේ දක්වාම ගාස්තු අය කරන දුම්රිය දෙපාර්තමේන්තුව. එතකොට අවිස්සාවේල ඉඳන් රත්නපුරේට දුම්රිය මාර්ගයක් නැහැ. එතකොට යන්නේ අපි හිතමු බස් එකේ මගින් ඉන්න බහන්න ලොරියේ. එතකොට ඒ බස් එකට සහ ලොරියට ගෙවන ගාස්තුව මෙහෙන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ෂෙයාර් එක අපි තුමු රුපියල් 1000ක් කියලා මුළු දුර 1000ක් නම් අපි තුමු රුපියල් 650යි අවිස්සාවේලට යන කෝච්චිය 350ක් යනවා බස් එකේ ගාස්තු. ඒ 350 දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඒ ළඟම අදාළ කවුන්ටරේ බැර කරන්න ඕන. බොහොම සරලව ඒ ක්‍රමවේද විධිමත්ව හදන්න පුළුවන්. අන්න එහෙම කිරීම තුලින් ඒ කියන්නේ අපිට ශනිකව මේ වසරකින් දෙකකින් ප්‍රමාණවත් ලෙස සියලුම මාර්ගවල ඒ කියන්නේ සියලුම ප්‍රදේශ ආවරණය වෙන්න හරස් මාර්ග පව ඇති කළ දුම්රිය මාර්ග ඉදි කරන්න බෑ. ඒක දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්නේ. කෙටි කාලීනව මේ දේ කරන්න පුළුවන්. බැරි නෑනේ. ගමනාන්තය දක්වා යොදාගත හැකි වෙනසේ අනිකුත් ප්‍රවාහන මාධ්‍යයක් සමග සම්බන්ධ කරන්න පුළුවන්. කළ හැකි දේවල් ඒවා. කරන්න ඕන දේවල්. තුන්වෙනි එක තමයි අවශ්‍ය ඕනෑ වේලාවකදී සේවය ලබාගත නොහැකි වීම. අපට අවශ්‍ය ඕනෑ වේලාවකදී සේවය ලබන්න බෑ. දැන් අපට පාන්දර 1ට කෝච්චියෙන් යාපනය යන්න හිතුනොත් එහෙම කෝච්චි නෑනේ.
එහෙම නැහැ. ඒ තියා ළඟ අපිට අඩු ගන්න බොහොම ළඟ යන්න බෑ. අපි හිතමු කොළඹ ඉඳන් අලුත්ගමට යන්න බෑ. දුම්රිය තියෙන වෙලාවට තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ. තේරුණාද? නමුත් මහා මාර්ග ප්‍රවාහණය පුළුවන්. අපිට හයරින් වාහනයක් ගත්තොත් කුලී රථයක් ගත්තොත් අපි කියන පාන්දර එකට හරියට එන්න මෙන්න මේ ලොකේෂන් එකට යොදා ගන්න පුළුවන්. මේක බෑ. තේරුණාද? මොකද එහෙනම් කරන්න ඕනේ දුම්රිය ධාවනය වන වාර ගණන වැඩි කරන්න පුළුවන්. තේරුණාද? දුම්රිය කියන්නේ දුම්රිය මාර්ග ඉදිකිරීම හෝ තේරුණාද? අලුත් දුම්රිය සේවා ඇති කිරීම ටිකක් දීර්ඝ කාලීනයිනේ. දැන් තියෙන දුම්රිය දාගෙන දුම්රිය ධාවනය වන වාර ගණන වැඩි කරන්න පුළුවන්. අපේ තුමු එකම දුම්රිය අපේ තුමු යන්නේ ගමන් වාර 4යි කියලා අප් ඇන්ඩ් ඩවුන්. හරිද? ඉතින් ඒකේ එන්ජින් ඩ්‍රයිවර්ට ඒ වගේම අපේ තුමු ගාඩ් මහත්මයාට ඒගොල්ලන්ට වෙහෙස වැඩි නම් එහෙනම් ඒ වගේ තව දෙන්නෙක් දානවා. ඒ කියන්නේ ගමන් වාර 8ක් කරද්දි 4ක් යනවා. එක කට්ටියක් ඊළඟ අතරේ තව කට්ටියක්. මොකද රැකියා ප්‍රශ්නේ තියෙනවනේ ඕනම රටක වගේ ලංකාවේ. එහෙනම් රැකියා සපයන්නත් පුළුවන්. තේරෙනවද? එතකොට ආදායමකුත් ගන්න පුළුවන් ඒක. ඒ වගේ දුම්රිය ධාවනයේ වල වාර ගන්න වැඩි කරන්න පුළුවන්. ඒ වැඩි කරාම අර ඕනෑම වෙලාවක දුම්රිය සේවය ලබා ගන්න බැහැ කියන එකට කිසියම් දුරකට හරි විසඳුමක් ලැබෙනවා. 100% විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් සෑහෙන දුරට විසඳුමක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට හතරවෙනි එක විදුලි සංඥා ඇන හිටීම, දුම්රිය මාර්ග අබලන් වීම ආදී නිසා ප්‍රමාද ඇතිවීම. තාමත් ඕක වෙනවනේ. දැන් විශේෂයෙන්ම විදුලි අර්බුද තියෙන වකවානුවක නම් විදුලි සංඥා ඇන හිටීම නිතර සිදු වෙනවා. ඒතර මොකද දුම්රිය ධාවනය කරන්න බෑ. අනිවාර්යෙන් නතර කරන්න වෙනවනේ. තේරුණාද? ඒ වගේම දුම්රිය මාර්ග අබලන් වීම. දැන් සමහර විට අපි අනපේක්ෂිතව දුම්රිය මාර්ග බලන්න වෙනවා. සමහරට හොඳට තිබිච්ච දුම්රිය මාර්ගයක් එක දිගට සතියක් විතර වැහැලා සමහර දුම්රිය මාර්ගය යට වෙනවා දවස් ගාණක් වතුරේ. මොකද වෙන්නේ? සමහර දුම්රිය මාර්ගය අපි නොහිතන විදිහට අබලන් වෙනවා. සමහරට ඒ දුම්රිය මාර්ගවල දාලා තියෙන සිල්පර කොට නම් ඒව දිර්ලා වෙන්න පුළුවන්. සමහරට අර වතුරට කැළඹිලා දුම්රිය මාර්ගයේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක ධාවනය කරන්නම් බෑ. ඒ වගේ දේවල් නිසා දුම්රිය අනිවාර්යයෙන්ම යථා තත්ත්වයටපත් කරන්න එපා. ඒ දුම්රිය මාර්ගයේ නැවත යථා තත්ත්වයටපත් කරනකම් අලුත්තරියා කරනකම්. තේරුණාද? ඒ වගේම විදුලි සංඥා ඇන හිටීමක් වුණා නම් ඒක නැවත අලුත්තරියා කරනකම් දුම්රිය ධාවනය කරන්න බෑ. එහෙම ගැටලු තියෙනවා. දැන් මහා මාර්ගවල එහෙම එච්චරම බලපාන්නේ නැහැ. මහා මාර්ගවල මොනවද ආලෝක වර්ණ සංඥා ඇන හිටියත් අඩු ගානේ මොනවද ට්‍රැෆික් පොලිස් නැත්තම් රථ වාහන පොලිස් නිලධාරී මහත්මුරු යොදවල හරි ධාවනය අකණ්ඩව කරන්න පුළුවන්. දුම්රියම කරන්න බෑ. ඒ ගැටලු තියෙනවමයි. මොකක්ද එහෙනම් විසඳුම යෝජනාව? සංඥා පද්ධති වැඩි දියුණු කිරීම. නව තාක්ෂණික ක්‍රම යොදා ගැනීම. දුම්රිය මාර්ග හොඳින් නඩත්තු කිරීම. දුම්රිය මාර්ගය නම් දරුණු ඉතින් හොඳින් නඩත්තු කරන්න. මොකද සාමාන්‍ය දැන් මහා මාර්ගයක නම් වලක් හැදුනත් වලේ වැටි වැටි හරි යන්න පුළුවන්. දුම්රියෙන් බෑ. දුම්රිය මාර්ගය අපි හිතමු යම් තැනක එක ඇණයක් දෙකක් හරි බුරුල්ලුනුත් ගැලවිලා තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඩිරේල් වෙනවමයි. මොකද ඩිරේල් කියන්නේ පීලි පනිනවමයි. විශාල හානියක් වෙනවා. ඒ නිසා තමයි ඔබ දැකලා ඇති හැමදාම උදේට දුම්රිය මාර්ග පරීක්ෂකවරු මාර්ග පරීක්ෂණය දෙනවා. දැකලා තියෙනවද? කොළ පාට රතු පාට අර කොඩි හිම ඒගොල්ලෝ උතාගෙන යනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ඇන බුරුල්ලාද කියලා චෙක් කරන්නත් ඒකේම අනිත් පැත්ත ඇන තද කරන්නත් තියෙනවා. මේවලම කවුදියා. දැකලා තියෙනවද? ඒ කියන්නේ මම හිතන්නේ ඒක එක්කෙනාට කරන්න බෑ. බෙදලා දීලා තියෙන අපි දුමු කිලෝමීටර් 3ක් එක්කෙනෙකුට යන්න තියෙනවා. ඊළඟ කිලෝමීටර් 3 තව එක්කෙනෙක්. ඒතකොට මුළු මාර්ග පද්ධතියම පැය දෙකක් වගේ ඇතුළත පරීක්ෂණ භාජනය වෙනවා. දිනපතාම කරනවා. තේරුණාද? එතකොට ඒ වගේ දැන් දුම්රිය මාර්ග හොඳින් නඩත්තු කරන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ කියනවා අන්න අසවල් තැන්වල දැන් සිල්බර කොට දිරලා තියෙනවා. නැත්නම් කොන්ක්‍රීට් මේ බීම් නම් ඒවා පුපුරලා තියෙනවා. ඒගොල්ලෝ වාර්තාව කරන්න එපා. ළඟම තියෙන අපි දුම්රිය ස්ථානෙට තමයි මම හිතන්නේ වාර්තා කරන්නේ. ඉතින් ඒ වාර්තාව ශනිකව අදාළ දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශයට දැනුම් දීලා ඉක්මනින් ඒ දුම්රිය මාර්ගය හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. එහෙම කරාම අඛණ්ඩව දුම්රිය මාර්ගයේ ගැටලු ඇති වෙන්නේ. ඊළඟට සංඥා පද්ධති වැඩි දියුණු කරන්න පුළුවන්. හදිසි යන හිටීම අඩු කරගන්න විදියට තේරුණාද? ඒව ඇත්තටම දියුණු කරන්න පුළුවන්. අපි තුමු විදුලිය ඇන හිටියොත් සංඥා පද්ධතිය ඇන හිටිනවා නම් ඒකට පුළුවන් අපට මොනවද සෝලර් පවර් සූර්ය බල ශක්තියෙන් බල ශක්තිය යොදවන යුනිට් එකක් සවි කරලා ඒකෙන් නිපදවන බල ශක්තිය අර ඉන්වර්ටර් වගේ සිස්ටම් එකකට ගබඩා කරලා තියෙනවා. විදුලිය ඇන හිටපු ගමන් ඔටෝමැටිකලි අරකින් බල ශක්තිය දෙනවා. එනම් පද්ධතිය වැඩ
කරන්න අමාරු දේවල් නෙවෙයිනවා ලංකාවේ සදා හොඳම විදුලි ඉංජිනේරු ඉන්නව කරන්න පුළුවන්. තේරෙනවද? ඒත් එක්කම නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. දැන් ඔබ දන්න ඔබේ ප්‍රදේශයේ ඇති සමහර විට ළඟ දුම්රිය ස්ථාන දෙකක්. නැත්නම් එක දුම්රිය ස්ථානයක් ළඟ ගේට්ටුවක් තියෙනවා. පිටු බොහොම කිලෝමීටර් කාලක් භාගයක් වගේ දුරින් තව හරස් මාර්ගයක් ඉස්සරහා හරස් මාර්ගයක් ළඟ දුම්රිය ගේට්ටුවක් තියෙනවා. එතකොට දැන් ඒ ගේට්ටු වලට අලුත් තාක්ෂණ ක්‍රම සවි කරලා තියෙන්නේ. දැන් මෙතනින් අපි හිතමු දැන් අර මුල්ලින් හම්බෙන්නේ මාර්ගය හරස් වන ගේට්ටුව නම් ඒ ගේට්ටුව පහු කරලා දුම්රිය ගියා කියලා ගේට්ටුව ඇරෙන්නේ නැහැ. ගේට්ටුව ඇරෙන්නේ නැහැ. ඉස්සරහා තියෙනවා තව කිලෝමීටර් භාගයකින් ස්ටේෂන් එක. ස්ටේෂන් එකේ නවත්තලා ස්ටේෂන් එකෙන් දුම්රිය පිට වුණාම තමයි ඔටෝමැටිකලි අර මුලින් කී ගේට්ටුව ඇරෙන්නේ. හොඳ තාක්ෂණ ක්‍රම. හොඳම තාක්ෂණ ක්‍රම. තේරුණාද? ඒ වගේ නවීන තාක්ෂණ ක්‍රම උදාගෙන මේ විදුලි සංඥා එනහිටීමේ අර්බුදයට පිළියම් මිදුවොත් අපිට මේක කෙටි කාලීන ව්‍යාපෘතියක් වශයෙන් සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු පස්වෙනි ගැටලුව භාණ්ඩ ප්‍රවාහනයේදී ඒවාට හානි සිදු වීම. ඒකනම් වෙනෝනේ. මම පෞද්ගලික වැස් දෙකෙන් කරලා තියෙන සමහර දුම්රිය ස්ථානවල ගුඩ් ෂෙඩ් එක කියලා කියන්නේ බඩු කබඩාව. ඒ ගුඩ් ෂෙඩ් එකේ මූලික හේතුව ප්‍රමාණවත් උපකරණ නැහැ. දැන් බරබර භාණ්ඩ සේවකයින්ට පුද්ගලයින්ට අපි කියන්නේ හස්ත ක්‍රමයට මැනුවල් ක්‍රමයට උස්සල පටවනවා කියන එක ලේසි නෑනේ. ඒ වගේම දුම්රිය මැදිරියෙන් එළියට ගොඩ බානවා කියන එක අන්ලෝඩ් කරනවා කියන එක ලේසි නෑනේ. ඉතින් ඒගොල්ලෝ සමහරව තල්ලු කරනවා. ඒක හිතාමතාම තමයි කරන්නේ තල්ලු කරනවා. ඩැමේජ් වෙනවා. බින්දින සුළු කැඩෙන සුළු ඒවනේ. අනිවාර්යයෙන්ම සෑම ගුඩ් ෂෙඩ් එකකටම ෆෝක් ලිෆ්ට් එකක් තියෙන්න ඕනේ. ෆෝක් ලිෆ්ට් නැත්නම් ෆෝක් ලිෆ්ට් මෙහෙම කළා උස්සන අපි ලොජිස්ටික් පාඩමේදී කරේ. ඉතින් ඒ වගේ මෙවලම් නැහැ. නැත්නම් පුංචි ක්‍රේන් එකක් ග්‍රැන්ටි ක්‍රේන් එකක් එහාට මෙහාට කරන්න පුළුවන්. ඒවෙන් ඒතර බොහොම සුරක්ෂිත ආකාරයෙන් ලෝඩ් අන්ලෝඩ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ භාණ්ඩ පැටවීම හා බෑම සඳහා නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීම. නවීන තාක්ෂණික උපකරණ යොදා ගන්න පුළුවන්. එක්කෝ ෆෝක් ලිෆ්ට් එකක් එහෙම නැත්නම් පැලට් ජැක්ස් කියන එකක් මිනිස්සු මිනිස්ත්‍රමේ තමයි ඒක අවශ්‍ය වෙන්නේ. පුද්ගලයෙක් විසින් අදාළ බටන් එක ප්‍රෙස් කරලා ඒකට අනිවාර්යෙන් බල ශක්තියක් ඕනේ. බොහෝ වෙලාවට ඉලෙක්ට්‍රික් පවර් එක නැත්නම් බැටරි පවර් එක තේරෙනවද? දුන්නා පස්සේ ඒකෙන් පුළුවන් භාණ්ඩ බොහොම සුරක්ෂිත ආකාරයෙන් පටවන්න ගොඩ බාන්න. ඒ වගේ ක්‍රම ඇති කරගත්තොත් භාණ්ඩ ප්‍රවාහනයේදී වන ඒවාට සිදුවන හානි දායක තත්ත්වය අවම කරගෙන හොඳ භාණ්ඩ ප්‍රවාහන සේවාවක් දුම්රිය සේවය මගින් ලබා දෙන්න පුළුවන්. ඊළඟ එක තමයි භාණ්ඩ හා මගින් ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් අඩුවීම. පහසුකම් අඩු වෙන්නේ දැන් අපි ජපානයේ අපි මෙඩල බොහොම ළඟ ආසියාතික රටවල ජපානයේ චීනය ඒ වගේම කොහෙද මැලේසියාව වැනි රටවල් ගත්තොත් ඒව ඇත්තටම දුම්රිය කියන්නේ තනිකර මොනවද මේවා ගුවන් යාන ජෙට් යාන ගුවන් යානයක් ඇතුළට ගියා වගේ තමයි. ඒ තරම් සුව පහසුයි. හොඳට AC කරලා තේරෙනවද? දැන් අපේ රටේ ඇතැම් දුම්රිය ඒ ළඟින් යන මට්ටමට පහසුකම් තිබුණාට ගොඩක් ඒවා පහසුකම් නැහැනේ. අපිව ඇස් දෙකෙන් දකිනවනේ. හංගන්න බෑනේ තේරුණාද? ඒ නිසා භාණ්ඩ හා මගින් ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් දුම්රිය සේවයේදී අඩුයි. කළ යුත්තේ මොකද්ද? දුම්රිය මැදිරි නවීකරණය කිරීම හා විවිධ භාණ්ඩ වලට ගැලපෙන පරිදි දුම්රිය මැදිරි යොදා ගැනීම. දැනටත් තියෙනවා සමහර භාණ්ඩ වලට ගැලපෙන දුම්රිය මැදිරි තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ. සෑම මාර්ගයකම දහවන එවන සෑම දුම්රියකටම ඒ විදිහට මැදිරි වෙන් කරලා නැහැ. දැන් සතුන් ප්‍රවාහනය කරන්න වෙනම මැදිරි තියෙනවා. අර පටි ගහපුවා වෙන්ටිලේෂන් එක එන්න. ඒ වගේම ඉන්ධන ප්‍රවාහනය කරන්න වෙනම බවුසර් සහිත දුම්රිය මැදිරි තියෙනවා. තේරුණාද? දැන් දුම්රියෙන් මස් මාංශ ඒ වගේම බදුල්ල බණ්ඩාරලි දඟෙන මල් වර්ග ගේන්න වායු සමනය කළ දුම්රිය මැදිරි ඉතාම අඩුවෙන් තියෙනවා. ඉතාම අඩුයි. ඒ වගේ මස් මාංශ වලට සීතාගාර පහසුකම් තියෙන දුම්රිය මැදිරි තියෙන්නේ පැනිවාරෙන්. දැන් ඉන්දියාව විශාල ප්‍රමාණයක් තියෙන්නේ. ඉන්දියාව භාණ්ඩ ප්‍රවාහනයට අංකයකට දුම්රිය එනවනේ. දුම්රියල් මේ ලොරි රතයි. ඒවා ප්‍රතිස්ථාපිත කරන්න පුළුවන් බැරි දේවල් නෙවෙයි. අන්න එහෙම කරගත්තොත් මේ භාණ්ඩ හා මගින් ප්‍රවාහනට තියෙන පහසුකම් වැඩි කරගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට දැන් දුම්රිය තවමත් සාමාන්‍ය මධ්‍යම පන්ති වාලපි වගේ අය දුර ගමන් සඳහා දුම්රිය යොදා ගන්නවා පහසුවට. ඇත්තටම පහසුයිනේ. නමුත් ඇත්තරම දුම්රිය වායු සමනයේ පහසුකම් තියලා අඩු ගන්න අපිට අවශ්‍ය විදියට කෑම බීම ගන්න පුළුවන් ආපන ශාලා පහසුකම් දුන්නොත් නේ සමහර අපිට
බටන් එක ප්‍රෙස් කරලා ඕඩර් කරන්න පුළුවන්. මෙන්න මේවා තියෙනවද කියලා අහන්න පුළුවන්. අහලා අපිට පුළුවන් කැම් බීම ගෙන්න ගන්න. නේ? ඒ වගේ පහසුකම් සමහර දුම්රියල නැතුවා නෙවෙයි තියෙනවා. දැන් වයිස්රෝයි කියන සංචාරක දුම්රිය තුල ඒ පහසුකම් සිරිසියක්ම තියෙනවා. නමුත් සාමාන්‍ය මගින් ගමන් ගන්නා දුම්රිය මාර්ගවල දුම්රිය පද්ධතියේ ඒවා තිබෙන්නම ඕනේ. ඒවා තිබෙන්නම ඕනේ. තේරෙනවද? දැන් මට මතකයි මම පුංචි කාලේ අපේ තාත්තා ජීවිතුන් අතර ඉන්න කාලේ තාත්තගේ රේල් වොරන්ට් එකට අපි අනුරාධපුරේ යනවා. කෝච්චි. දැන් ඒ තාත්තා යම්මට හම්බෙනවා සෙකන්ඩ් ක්ලාස්. තේරෙනවද? ඒතර අපිට හම්බෙන්නේ තර්ඩ් ක්ලාස්. ඔන්න ඔහම යාගේ මේව කනුව. ඉතින් තාත්තට සල්ලිත් නෑ අපි සෙකන්ඩ් ක්ලාස් එකේ ගෙනියන්නේ. ඉතින් මමයි අයියයි නංගි යනවා සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් එකේ. අපි සමාන හිටගෙන යන්නේ. ඒතකොට යම් දුම්රිය ස්ථාන නතර කරාම ඔය කඩල වගේ දෙයක් එහෙම ගත්තොත් තාත්තා තගණයක් බහැලලා අපිට දෙනවා. ඒවා ගෙන්න ගන්න ක්‍රම නැහැ. ඒ වගේනේ හරිම අවිධිමත්නේ. ඊට වඩා පහසුකම් වැඩි කරන්න පුළුවන්. එහෙම වුණොත් දැන් අදටත් අපි දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව දුවන්නේ අලාභ පිට. අලාභ පිටනේ. නමුත් මේ වගේ පහසුකම් ඇති කරලා දුම්රිය ගමන් වාර වැඩි කරු දැන් විශේෂයෙන්ම බලන්න දුර ගමන් වලදී. දැන් අපිට බදුල්ල බණ්ඩාරවලට යන්න එක දුම්රියක් නේ තියෙන රාත්‍රී කාලේට. අපි තුමු කොළඹ කුටුවෙන් 6ට 4 වගේ පටන් ගන්නවා. එච්චරනේ ආයෙ යන්නේ නැහැ. මං කියනකො රෑ 8ට 9ටත් දාන්න පුළුවන්. අඩු ගන්න තව ගමන් වාර දෙකක් දැම්මොත් අපිට අනිවාර්යයෙන්ම යන්න. මොකද අපි උනත් කැමති දැන් කොටුවේ දුම්රිය ස්ථානට අපි යනවා නම් කොළඹවට ඉන්නේ නැහැ වශයෙන් අපිට එතනට යන්න දවල් කාලේ ට්‍රැෆික් එකනේ. රෑට යන එක ලේසි. ඒක අපි දවල් කාලේ අපේ වැඩ නිම කරලා රෑ නිදා ගන්න වෙලාව අපිට කෝච්චි නිදා ගන්න කියන බලාපොරොත්තුෙන් දාවන එක මේ ගමන යොදා ගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් වැඩි කරන තරමට මගී ප්‍රවාහනය අනිවාර්යෙන් වැඩි කරගන්න පුළුවන්. නැත්නම් දුම්රියෙන් ගමන් කරන්න ආකර්ෂණය වන මගීන් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒකෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභදායී තත්ත්වයේ ලාභදායී තත්ත්වයට අනිවාර්යෙන් පෙරලා ගන්න පුළුවන්. බැරි නෑ. කරන්න බැරි නෑ. දැන් විදේශ රටවල දුම්රිය පාඩුවේ කියලා කියන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඇයි අපිට කරන්න බැරි? අපේ මේ දුර්වලතා ටික අයින් කරගන්න ඕනේ. පැහැදිලිනේ රයි. ඒතර ගැටලු 4ක් නම් කිරීමට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දුන්නා. 4ට භාගය බැගින් 2ක් දුන්නා. යෝජනා 4ක් සඳහන් කිරීමට ඒත් භාගය බැගින් යෝජනා 4ට ලකුණු 2ක් දුන්නා. සම්පූර්ණ ලකුණු 4යි 4ම ගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න නම් අත්තරින්න එපා. කොහොම හරි ෆයිට් කරන්න. ප්‍රශ්නෙට යට වෙන්න එපා. ඔබට ප්‍රශ්නයට වෙන්න ඕනේ. ඔබට මුළු ප්‍රශ්න පත්‍රයම යට කරගන්න ඕනේ. බොහොම සැහැල්ලුවෙන් නිර්වුල්ව ගලපලා මේ වගේ කෙටියෙන් ඒ වගේ සාරාංශත් වෙන්න ඕනේ. අනවශ්‍ය දීර්ඝ උත්තර ලියන්න එපා. කෙටියෙන් මේ වගේ පැහැදිලි කරාම ලකුණු 4ම ගන්න පුළුවන්. අපි වගේ ප්‍රශ්නෙන් ප්‍රශ්න ලකුණු 4 නම් 4ම ගන්නවා. 2 නම් 2ම ගන්නවා. එහෙම යනකොට අපි දන්නේම නැතුව ලකුණු 90න් එහාට ගිහිල්ලා. 90න් එහාට ගිහිල්ලා. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රෝම ඉලක්කම් 2 යන්නේ. ව්‍යාපාර කටයුතු සඳහා sannivedanaya වැදගත් වන ආකාර දෙකක් සඳහන් කරන්න. ව්‍යාපාර කටයුතු සඳහා sannivedanaya වැදගත් වන ආකාර දෙකක් සඳහන් කරන්න. ඒතකොට මේක අනිවාර්යයෙන්ම රෝම ඉලක්කමක ප්‍රශ්න කොටසක් අයන්නනේ. ඒ නිසා ලකුණු 2යි. එහෙනම් කරුණු 2ට ලකුණු 2ක් දෙනවා. ඒ කියන්නේ එක කරුණකට ලකුණු 1 බැගින්. තේරුණාද? දැන් මේක දැන් හොඳට මතක තියාගන්න මේක 2 නෙවෙයි. ඇතැම් විට කරුණු 4ක් අපේක්ෂා කරන්නත් පුළුවන්. කරුණු 4ක්. එතකොට ලකුණු කාල වැඩි කිරීම 4 සමානයි නෑ ලකුණු භාගෙනේ භාගෙ. එතකොට භාගෙන්නේ යා. එතකොට ලකුණු භාගයේ වැඩි කිරීම 4 සමානයි ලකුණු 2ක් ලැබෙන්නේ එතකොටයි. මේකත් ඔළුවේ තියාගන්න. මේ ප්‍රශ්න මෙවැනි ප්‍රශ්නයක් අහන්න පුළුවන් එකම ක්‍රමේ නෙවෙයි. මෙවැනි ප්‍රශ්නෙට ලකුණු දෙන්න එකම ක්‍රමේ නෙවෙයි මේ. මෙන්න විකල්පය. ඇතැම් විට කරුණු 4කුත් අපේක්ෂා කරපු අවස්ථා තියෙනවා. ඉස්සරහටත් එහෙමයි. 4ක් ඇහුවොත් ඒත් ලකුණු 2යි. මොකද ප්‍රශ්නේ කොටසන්නේ 4ක් කියලා ලකුණු 4ක් දෙන්නේ නැහැ. දැන් මතකයි නේද ක්‍රමේ? තනි රෝම ඉලක්කම නම් ලකුණු 4යි. අයනු කියලා આવොත් නැත්නම් තේර කොටස් 2ක් આવොත් ලකුණු 2යි. සමහරට මෙහෙම වෙන්න පුළුවන්. දැන් තනි රෝම ඉලක්කමෙත් එකම ප්‍රශ්නේ තුල ප්‍රශ්න කොටස් 2ක් අහනවා. ඒතර අපි උත්තර 2 වෙන් කරලා ලියනවා ලකුණු 2. හරිනේ? අයනු නම් අනිවාර්යයෙන්ම ලකුණු 2යි. එහෙනම් 2නේ. එහෙනම් 4ක් ඇහුවොත් 2යි. එහෙනම් මොකද ලකුණු භාගයක් වෙනවා. 2ක් ඇහුවොත් ලකුණු 1ක් වෙනවා. ඔච්චරයි මේක මහා රුමයක් නෑ මේ ලකුණු දීමේ ක්‍රියාපටිපාටි වලට ගන්න එක. රයිට් අපි බලමු ව්‍යාපාර කටයුතු සඳහා sannivedanaya වැදගත් වන ආකාර දෙකක්.
දැන් අනිවාර්යයෙන්ම සංනිවේදනය අවශ්‍යයිනේ. සෑම සාර්ථක ව්‍යාපාරයකටම සංනිවේදනය අවශ්‍යයි. සංනිවේදනය කියන උපකාරක සේවාව මගින් ව්‍යාපාර කටයුතු විශේෂයෙන්ම වෙළඳ කටයුතු පහසු කරන්න කාර්යක්ෂමව පවත්වාගෙන යන්න ඍජු දායකත්වයක් දෙනවාමයි. පළවෙනි එක වෙළඳ ගනුදෙනු වලදී අදාළ පාර්ශ්වයන් අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා සංනිවේදනය අවශ්‍ය වෙනවා. වෙළඳ ගනුදෙනු වලදී අනිවාර්යයෙන්ම ගැනුම් කරුවේ නැත්නම් විභව ගැනුම් කරුවේ කපෙන් භාණ්ඩවල විස්තර අහනවා. භාණ්ඩ වර්ගය වගේ සන්නම මිල ලබා දෙන ඩිස්කවුන්ට් ඇනවුම් කරලා කොච්චර කල් යනවද භාණ්ඩ එවන්නේ අහනවමනේ අනිවාර්යයෙන්. දැන් ඔය දම්රු වගේ මහා පරිමාණ ගෘහ භාණ්ඩ සමාගම අපි කියන්නේ ඇනවුමට අනුව නිෂ්පාදනය සඳහා අවස්ථාව දුන්නොත් ඒ කියන්නේ අපි කියන මේ අපිට මේ ෂේප් අපිට මෙන්න මේ වගේ ඩිසයින් එකකට මේසයක් හදලා දෙන්න ඕනේ. මේ පුටුව එපා මේ පුටුවම අපිට මෙන්න මේ වගේ ඇඳ වෙනස් කරලා හදලා දෙන්න. ඒගොල්ලෝ බාර ගන්නවා. ඒතර ඇනවුම් නිෂ්පාදනය මතකයි? ඔපරේෂන්ස් මැනේජ්මන්ට් අපි කතා කරේ ඇනවුම් නිෂ්පාදනය. ඉතින් ඒක දවසෙන් දෙකකින් හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට දැනගන්න ඕනේ අපි එහෙම ඕඩර් කළොත් කොච්චර කල් යනවද? මාසයක් අපෝ මාසයක් බෑ. සති දෙකකින් දෙන්න පුළුවන් නම් අපි ඕනනම් දෙන්නම්. අපි ඕනනම් තව 10%ක් දෙන්නම් ඕගොල්ලන්. එහෙම ඩිස්කස් කරනවානේ. අන්න ඒ වගේ වෙළඳ ගනුදෙනු වලදී අදාළ පාර්ශ්වයන් අතර අදහස් උමාරු කරගන්න සංනිවේදනය අවශ්‍යමයි. සංනිවේදනය යොදාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ව්‍යාපාරය වෙළඳ පොලෙන් හුදකලා වෙනවා. එහෙනම් වෙළඳ පොලයි ව්‍යාපාරය යා කරන පාලමක් හා සමානයි සංනිවේදනය. දෙවැනි එක සේව්‍ය සේවක ඒ වගේම සේවක සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා සංනිවේදනය අවශ්‍යමයි. විශේෂයෙන්ම සේව්‍ය සේවක ව්‍යාපාර හිමිකරුවොත් සේවකව අතර. ඒ වගේම සේවකව අතර සම්බන්ධතා තියාගන්න වෙනවා. සම්බන්ධතා තියාගන්න සංනිවේදනය අවශ්‍යයි. ඒ නිසා තමයි ඉන්ටර්කොම් වැනි දුරකථන අභ්‍යන්තර දුරකථන සේවා තියෙන්නේ. ඉන්ටර්කොම් යුනිට් එකක් තියෙනවා නම් ඇමතුම් වාරමත ගාස්තුවක් නැහැ ආරම්භක පිරිවැය විතරයි. එහෙනම් සේවකව අතර අදහස් උමාරු කරන පුරුටක් ගාලා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් දැන් මම එක අංශයක ඉන්නවා. තවත් අංශයක මගේ කාර්යයට සම්බන්ධ කෙනෙක් රාජකාරියක් කරනවා. මට ගැටලුවක් වුණොත් බන්ටක් ගාලා ගියා බිත්තිවල තියෙන සවි කියලා තැන් වල කතා කරා. නම කිව්වා අමාරේ හරි මොකක් කරේ කියලා කොහොමද මේ ප්‍රශ්නේ තියෙනවා. එයා ඊට පස්සේ අපිට දෙනවා විසඳුම්. ඉතින් ඒ වගේ සේවක අතරත් ඒ වගේම සේවකයෝ හාම්පුතුල අතරත් අනිවාර්යෙන් විවිධ අදහස් උමාරු කරගන්න. යම් නිවේදන කරන්න, ඉල්ලීම් කරන්න, නියෝග දෙන්න. තේරුණාද? අනිවාර්යයෙන්ම සංනිවේදනය අවශ්‍යයි. ඊළඟට අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා අවශ්‍යමනේ. සංනිවේදනයක් නොතිබුණා නම් සංනිවේදන ක්‍රියාවලිය සක්‍රිය නොවුණා නම් ව්‍යාපාරිකයින් අද ඉන්න තැනට එන්න සෑහෙන කල් යාවි. ව්‍යාපාරයක් සංවර්ධනය වෙලා දියුණුම තත්වයට එන්න අවුරුදු 10ක් ගියා නම් සංනිවේදනය නොතිබුණා නම් අවුරුදු 50ක් අත්හැර. මොකද සංනිවේදනයේ මගින් වෙළඳපොළ කියන පාරිභෝගිකයා නැත්නම් ගනුදෙනු කරුවන්ව ඉක්මනින්ම සම්බන්ධ කරන ව්‍යාපාරයට. ගනුදෙනු කරුවන්ගේ ආකර්ෂණය ව්‍යාපාර වෙත ඉක්මනින්ම ඇද ගන්න සංනිවේදනය දා ගන්නවා ප්‍රවර්ධනය හරහා. මොකද සංනිවේදන මාධ්‍යයන් තුලින් තමයි ප්‍රචාරණය තුළු බොහෝ ප්‍රවර්ධන ක්‍රම දියත් කරන. විශේෂයෙන්ම ප්‍රචාරණය. භාණ්ඩ සේවා පිළිබඳ තොරතුරු ලබා දෙන්න. භාණ්ඩයේ හෝ සේවාවේ නව ගුණාංග අලුතෙන් එක්කල පහසුකම් ඒ වගේ දේවල් පිළිබඳව දැනුවත් කරලා දැන් මිලදී ගන්න හොඳම අවස්ථාව. සීමිත තොග ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. වට්ටමක් දෙනවා. මෙම දීමනාව දෙසැම්බර් 31 දක්වා පමණයි. එහෙම දැනුවත් කරන්න එපේ. කරන්න සංනිවේදනය අවශ්‍යයි. එහෙනම් අලෙවි ප්‍රවර්ධනය කාර්යක්ෂම වන තරමට ව්‍යාපාරවල වෙළඳාම සහ ලාභය මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ඒකට අදාළ මෙවලම තමයි සංනිවේදනය. ප්‍රවර්ධනය සක්‍රිය කරන මෙවලම තමයි සංනිවේදනය. පැහැදිලිනේ? ඊළඟට මානව හා භෞතික සම්පත් මනාව කළමනාකරණය සඳහා මානව හා භෞතික සම්පත් මනාව කළමනාකරණය සඳහා දැන් විශේෂයෙන්ම ආයතනයේ ඉන්න විවිධ තනතුරු වල ඉන්න විවිධ සේවකයන්ව හොඳින් මෙහෙවන්න ඕනේ ඉලක්ක සඳහා. ඒ සඳහා අනිවාර්යයෙන්ම සංනිවේදනය අවශ්‍යයි. දැන් ලවුඩ් ස්පීකර් සවි කරලා තියෙනවා. ස්පීකර් දෙනින් තැන. ඒතකොට සේවකයන්ට යම් දේ දැනුවත් කරලා ඔබට දීපු ඉලක්කය දහවල් 11 වෙනකොටවත් අවසන් කරන්න ඔබ කාරුණික වෙන්න නැත්නම් යහුසුළු වෙන්න. මොකද එහෙම නැතුත් අපිට හවස 4 වෙනකොට සමස්ත ඒ කියන්නේ අවසන් නිමෙවුම ලබා දෙන්නට නැත්නම් අවසන් නිමෙවුම ඇනවුමට අනුව සපයන්න බැරි වුණොත් ඒක විශාල අර්බුදයක් වෙනවා.
ඒ වගේ දේවල් දැනුවත් කරලා ඒ සේවකයන්ගේ උපරිම දායකත්වය ගන්න සංනිවේදනය අවශ්‍යයි. ඒක තමයි මානව සම්පත් මනාව කළමනාකරණය කියන්නේ. අනික භෞතික සම්පත්. අවශ්‍ය අමුද්‍රව්‍ය ඕඩර් කරලා වෙලාවට ගෙන්නන්න. තේරෙනවද? යම්කිසි යන්ත්‍රයක හදිසියේ ඇනහිටීමක් වුණොත් ඒකට අවශ්‍ය පාට් එකක් නෑ. ඒ පාට් එක ඉක්මනින්ම ගෙන්න ගන්න ඕන වෙළඳ පොලේ. එහෙනම් ඒ අමතර කොටස් සපේන සැපයුම් කරුවට ටක් ගාලා ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. නැත්නම් ඊමේල් පණිවිඩයක් යවලා ගෙන්න ගන්න පුළුවන්. අන්න ඒ වගේ මානව හා භෞතික සම්පත් හොඳින් කළමනාකරණය කරන්න බෑ sannivedanaye නොතිබුණා නම්. එහෙනම් එහෙම කළමනාකරණය කරන නිසාම නිෂ්පාදන ආයතනය කරන නිෂ්පාදන කටයුතු, වෙළඳ ආයතනය කරන වෙළඳ කටයුතු අඛණ්ඩව බොහොම වේගෙන් සක්‍රිය කරලා පිරිවැටුම ශාලාවේ වර්ධනය කරගන්න sannivedanaya ඉඳුරාම දායක වෙනවා. පැහැදිලිනේ? ඊළඟට ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම සඳහා sannivedanaya දායක වෙනවා. අපි දන්නවා සමාගමක් නම් පොදු සමාගමක් කොටස් නිකුත් කරලා හරිද? පුවත්පත් දැන්වීම මගින් ප්‍රසිද්ධ කරනවා. මෙච්චර කොටස් නිකුත් කරනවා. සංස්ථා ප්‍රකාශය මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට මේ භාගත කරගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ ඇමතුමට කෝල් එකක් දීලා ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් පහත් සඳහන් බැංකු ශාඛාවලට ගිහිල්ලා ඔබේ ළඟම තියෙන බැංකු ශාඛාවලින් ගන්න පුළුවන්. ඒ සංස්ථා ප්‍රකාශය ඕනනේ. ඒකෙන්නේ ආරාධනා කරන්නේ. ඒකේ තමයි කොටස් නිකුත් කිරීමට හේතු. තේරුණාද? කොටස් වීමෙන් ලැබෙන අයිතිවාසිකම්. සමාගමේ මූල්‍ය වාර්තාවල විස්තර. තේරුණාද? ඒ කියන්නේ සමාගම අපිට කොටස් මිලදී ගන්න නැත්නම් කොටස් වල ආයෝජනය කරන්න විශ්වාසවන්ත ශක්තිමත් ඉහළ ද්‍රවශීලතාවක් තියෙන සමාගමක්ද කියලා දැනගන්න අවශ්‍ය තොරතුරුදී තියෙන සංස්ථා ප්‍රකාශය. එහෙනම් ඒ කොටස් නිකුත් කරන බව නිවේදනය කරමින් සංස්ථා ප්‍රකාශය. තේරෙනවද? මතකනේ පත්තර වලින් දැන්වීමෙන් කරන්නේ ආරාධනාවක් නෙවෙයි, නිවේදනය කිරීම, දැනුවත් කිරීම. දැනුවත් කරමින් කොටස් මිලදී ගන්න කියන ආරාධනා පත්‍රය අපි අතර පත් කරගන්න ආකාරයත් සංවේදනය කරනවා. අන්න කොටස් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ඉඳුරාම සංවේදනය දායක වෙනවා. නැත්නම් අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කරනවා. අන්තර්ජාලයේ වෙබ්සයිට් මගින් ප්‍රසිද්ධ කරනවා කොටස් නිකුත් කිරීම ගැන. එතකොට තමයි අපි දන්නේ කොටස් මිලදී ගන්න පුළුවන් කියලා අපි සලකලා බලලා කොටස් මිලදී ගන්නවා. ණය කර වගේ දේවල් අනිවාර්යයෙන්ම සංවේදනය අවශ්‍යයි. ඊළඟට පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා අනිවාර්යයෙන්ම ඕනනේ. ඕනෑම සාර්ථක වූ ව්‍යාපාරයක් කලින් කලට පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරනවාමයි. පර්යේෂණ කියන්නේ වෙළඳ පොලේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරලා, නිරීක්ෂණයක් කරලා වෙළඳ පොලේ විවිධ ගති ලක්ෂණ, විශේෂයෙන්ම තරංකරුවන්ගේ නිමැවුම්, ඒගොල්ලන්ගේ මිල උපාය මාර්ග, බෙදෑරීමේ උපාය මාර්ග, ඒ වගේම ඒගොල්ලෝ හඳුන්වා දෙන නව නිෂ්පාදිත, තේරුණාද? ඒ වගේ පාරිභෝගිකයන්ට ලබා දෙන පහසුකම් වැනි තොරතුරු තේරුණාද? අපිට විද්‍යාත්මක ලෙස ක්‍රමානුකූලව රැස් කිරීමක් තමයි පර්යේෂණය කරන්නේ. කරලා බලනෝ තරඟකරුවන් එක්ක සසදද්දී අපි ඉදිරියෙන් දින්නේ පස්සෙන් දින්නේ. අපේ මොනවද තවදුරටත් වැඩි දියුණු කළ යුත්තේ? ගුණත්වයේද, ඇසුරුමද, මිල සහන තව වැඩි කරන්න ඕනද, බෙදහැරීමේ පහසුකම් වැඩි කරන්න ඕනද කියලා තීරණය කරලා අන්න අපිට පුළුවන් ඒ කියන්නේ තරඟකරුවන් අභිභව යන ආකාරයෙන් පාරිභෝගිකයාට සේවය කරන තත්වයට අපේ භාණ්ඩ හා සේවා වල තත්ත්ව උසස් කරන්න. ඒකෙන් ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. විකුණුම් ශාලාව වැඩි කරගෙන ව්‍යාපාරේ සංවර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ දේ කරන්නත් මොකක්ද ඕනේ? sannivedanaye. සමහරට දුරකථන සාකච්ඡාවක් මගින් තමයි තොරතුරු දත්ත රැස් කරන්නේ. තේරුණාද? එහෙම නැත්නම් අපි ඊමේල් කරලා යවනවා ඊටාම කෙටි ප්‍රශ්නාවලියක්. නිවෙස් වෙතම. තේරුණාද? දැන් ගොඩක් ඔය තරුණ ඉන්නේ ඕගොල්ලෝ පරිගණකයත් එක්කනේ ඉන්නේ. තේරුණාද? ඒතර ඇත්තටම ඊමේල් පණිවිඩයක් යවනවා නැත්නම් ඊමේල් කරලා යවනවා කෙටි ප්‍රශ්නාවලියක්. ඒ කෙටි ප්‍රශ්නාවලිය ආකර්ෂණීය එකක් වශයෙන් හදන්න පුළුවන්. දැන් අපි ලියන්න කම්මැලිනේ නේද? ඇත්ත කතාව ඕකනේ. අපි මේ දැන් මම කිව්වට එක ප්‍රශ්නයක් තුලින් තව ප්‍රශ්න තුනක් අලුතෙන් ප්‍රතිනිර්මාණය කරලා ලියන්න කියලා ඒකත් කරන්නේ ටික දෙනයිනේ. එහෙව් එකේ අනුන්ගේ ප්‍රශ්නාවලියට උත්තර දෙයිද? නෑ. දෙනවා. ඒ කොහොමද? ඒ ප්‍රශ්නාවලිය කෙටි වෙන්න ඕනේ. ආකර්ෂණීය ප්‍රශ්න රටාවක් තියෙන්න ඕනේ. සමහර ඒවා හරි ලකුණු දාන්න, සමහර ඒවා මාක් කරන්න, සමහර ඒවා කපන්න. තේරුණාද? ඒ වගේ විවිධ විදිහට කියන්නේ අර ඔව්නෑ බෑවෙන් කිතාම කෙටියෙන් උත්තරය දෙන්න පුළුවන් වෙන විදිහට තියෙනවා. අනික මේ ප්‍රශ්නාවලියට සම්පූර්ණ කළ යවන අය අතර මොකද කරන්නේ? කුසපත් ඇදීමක් කරලා ත්‍යාගයකුත් දෙනවා කියලා දාන්න පුළුවන් වුණා. ත්‍යාගෙ දුන්නත් එක නුදුන්නත් එකයි. ඒතර අපි පෙළඹෙනවා මේ දේ කරන්න. ඉතින් ඒත් sannivedanaye අනිවාර්යයෙන්ම
පර්යේෂණයට සංවර්ධනයට sannivedana අත්‍යවශ්‍යයි. එහෙම ව්‍යාපාර තමයි සාර්ථකත්වයට පත් වෙන්නේ. තේරුණාද? මෙන්න මේ වගේ විවිධ ආකාරයෙන් sannivedane ව්‍යාපාර වලට දායක වෙනවා. දැන් මේකේ කියලා නැති වුණාට තව ලියන්න පුළුවන් මොනවද? තව තියෙනවා ඇනෝම්. ඇනෝම් නිසිකල්ට බාර ගන්න. ඒ වගේ මිටු කරන්න. දැන් අපි වෙලාවට අපිට ඇනෝම ලබා ගන්න බැරි වුණොත් දැන් ගැනුම්කරු ඉල්ලන්නේ දවස් 3ක් ඇතුළත බහන්නේ. අපිට 3 වෙනි දවස් උදේ නම් ඇනෝම ලැබෙන්නේ එදාට යවන්න බෑ. අපිටත් දවසක්වත් ඕනේ ඇසුරුම් කරලා ප්‍රවාහන මාධ්‍යයට පටවලා යවන්නනේ. ඒ වගේ කල්ැතුව ඇනෝම ගන්න පුළුවන් සානිදුරු පාසුකම් තියෙනවා. ඊමේල් පණිවිඩයක් මගින් දුරකථන ඇමතුමක් මගින් තේරෙනවා. අන්තර්ජාලය තුලින් අපිට ගන්න පුළුවන්. ඒකත් ප්‍රධානම උත්තරයක්. මොකද ඒ ඇනවුම් කලට වේලාවට ලබාගෙන කලට වේලාවට ඉෂ්ට කළොත් තමයි අපිට ස්ථිර වෙළඳපොළක් ඇති වෙන්නේ. ගනුදෙනු කරුවන්ගේ විශ්වාසයේ ව්‍යාපාර දෙසට හැරෙන්නේ එතකොටයි. තේරෙනවද? මේ විශ්වාසය දිනා ගන්න sannivedane අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. අපි ඒක ලියමු. ප්‍රධාන උත්තරයන්නේ. අපි ලියමු එකට අමතර වශයෙන් 7 වෙනි එකක් අමතර කියලා ලියමු. අමතර බාහිර ඇනවුම්. අභ්‍යන්තර වෙනෙන්නේ බාහිර ඇනවුම්. බාහිර ඇනවුම් නිසි වේලාවට ලබා ගැනීමටත් ඉටු කිරීමටත් ඍජුව සහාය වේ. තේරුණාද? ඔගේ තවත් පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් ගොඩක් තියෙනවද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ඒකේ ආ කොටස පණිවිඩයක් වාචිකව sannivedanaya කිරීමේදී එය වෙනස් වීමට බලපාන හේතු දෙකක් දක්වන්න. දැන් පණිවිඩයක් වාචිකව sannivedanaya කිරීමේදී එය වෙනස් වීමට බලපාන හේතු දෙකක්. තේරුණාද? දැන් බොහෝ වෙලාවට මම දුරකථනයකින් ලබා දෙන පණිවිඩයකුත් හිතන්න පුළුවන් මෙතනට. නැත්නම් මම මෙසෙන්ජර් කෙනෙක් අතේ පණිවිඩකරුවෙක් අතේ යවන පණිවිඩයක්. ඒක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම අග්‍ර කළමනාකරුවෙක් නම් මා යටතේ ඉන්න විධායක නිලධාරියෙකුට කියනවා මෙන්න මේ වගේ පණිවිඩයක් සකස් කරලා තේරෙනවද? ඒක යවන්න අසවල් අංශයේ කළමනාකරුවට. ඉතින් ඒ කළමනාකරුව ඊට පස්සේ ඒක මොකද අපි දුන්නේ ඉංග්‍රීසි එකක් කියලා සේවකයන්ට යවන එකක් නම් කියනවා ඒක ට්‍රාන්ස්ලේට් කරලා නෝටිස් බෝඩ් එකේ දාන එක තව කෙනෙකුට. තේරුණාද? දැන් මම මුලින්ම වාචිකෝනේ කිව්වේ. වාචිකෝ කිව්ව දේ දැන් මා යටතේ ඉන්න විධායක නිලධාරියා සමහර වැරදි ආකාරයෙන් තේරුම් ගන්නත් පුළුවන්. නොසලකිල්ලෙන් තේරුම් ගන්නත් පුළුවන්. තේරුම් ගත්තොත් එයා හදන්නේ මම කිව් පණිවිඩේ නෙවෙයි වෙනස් පණිවිඩයක්. අන්න ඒ වගේ දුරතාව මේ අහන්නේ. තේරුණාද? එහෙමනම් පණිවිඩයක් වාචිකව sannivedanaya කිරීමේදී ඒ වෙනස් වීමට බලපාන හේතු දෙකක්. ලකුණු දෙකක් ලැබෙන කරුණු දෙකක් නිසා හතරක් අහන්න පුළුවන් මේකට. හතරක් මොකද මේ දෙක ඇත්තටම මම කියන්නේ සාධාරණයි, සර්ව සාධාරණයි. මේකේ නියම ගාන මගේ ගාන නම් 4යි. මොකද මේකේ මේ විස්තර කරන්නේ නැහැ නේ. දැන් විස්තර කරන්න කියන ඒවා දරුවනේ සාධාරණ දෙකක් කියන එකනේ. ඒතර හේතු දෙකක් ලිව්ව පැහැදිලි කරන්න එපා. උත්තරේ දීර්ඝයි. දැන් මේකේ නිකම්ම සඳහන් කරන්න තියෙන්නේ. 4ක් අහන එක සාධාරණයි. හවුද? මම ඔයගොල්ලෝන්ට පීඩනයක් දෙන්න කියන මම පේපර් එක දුන්නා මම බොලට 4ක් අහනවා. මොකද ගොඩක් කරුණු තියෙනවනේ. දෙක ඊටාම සාධාරණයි. එකක් තමයි භාෂාව තේරුම් නොගැනීම. දැන් සමහර විට ද්‍රවිඩ භාෂාවෙන් ද්‍රවිඩ කතා කරන සේවකයොත් ඉන්න නිසා ද්‍රවිඩ භාෂාවෙන් කිසියම් නෝටිස් එකක් දාන්න වෙනවා සිංහල ඉංග්‍රීසි වලට අමතරව. හරිද? මම ද්‍රවිඩ කතා කළ හැකි අපි හිතමු යටත් නිලධාරියෙක් මම බඳව ගන්නවා මගේ පහසුර මට තේරුණාද? මොකද මට ද්‍රවිඩ පුළුවන්. මට හැම එකක්ම කරන්න බෑ. එසා මම කියන මම ද්‍රවිඩ භාෂාවෙන් යාට කියනවා මෙන්න මේ අදහස එන්න මෙන්න මේ වගේ සේවකයන්ට නිවේදනය කරන්න. සේවකයන්ට සමහර අවවාද කරලා වෙන්න පුළුවන්. සේවකයන්ට කිසියම් ඉල්ලීමක් කරලා වෙන්න පුළුවන්. සෙන්සුරාදා දවසේ අතිරේකව අතිකාල වැඩ කරන්න OT කරන්න එන්න කියලා ඉල්ලීමක් වෙන්න පුළුවන් දාන්න කියලා කියනවා. දැන් අර මිනිස්සයා දෙමළ පුළුවන් කියලා ආවට එයාට 100%ක්ම දෙමළ බෑ. තේරුණාද? මම කියන සමහරව තේරුන්නේ නැහැ. මොකද පණිවිඩ විකෘති වෙන්න පුළුවන්. ඒ වගේ භාෂාව තේරුම් නොගැනීම නිසා මොකද වෙන්නේ? වාචිකව sannivedanaya කිරීමේදී පණිවිඩය වෙනස් වෙන්න පුළුවන්. එතකොට තීරණ වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද? ඉලක්ක වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි එක අදහස් නිවැරදිව ප්‍රකාශ නොකිරීම. එක්කෝ මම වාචිකව පණිවිඩය ලබා දෙනවා හරියට අදහස් නිර්වුල්ව
නිර්වුල්ව ප්‍රකාශ කරන්නේ. සමහර මගෙන් සමහරට එකපාරක් විතර ඕගොල්ලෝ අහනවා ඒක පැහැදිලි නැහැ කියලා මම ආයි පැහැදිලි කරනවා. ඒත් මම නිර්වුල්ව ප්‍රකාශ කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? සංවේදන සාර්ථකයි. එහෙනම් නිර්වුල්ව අදාළ ලැබී යුතු පාර්ශ්වයන්ට පණිවිඩය යන්නේ නැති නිසා ලැබෙන්නේ ඒ කියන්නේ නිර්වුල්ව ලැබෙන්නේ ව්‍යාකූල ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ සඵලදායී සංවේදනයක් වෙන්නේ නැහැ. පණිවිඩය නිවැරදිව තේරුම් නොගැනීම. එක්ක මම නිවැරදිව ප්‍රකාශ කරනවා. මම නිවැරදිව පණිවිඩය දෙනවා. හැබැයි නිවැරදිව තේරුම් ගන්නෑ. එහෙමත් තියෙනවනේ. දැන් අපේ ගෙවල් වල වෙන්නේ සමහරට අම්මා අපිට යම් කිසි දෙයක් කියනවා අපි ඒක තේරුම් ගන්නෙ බාගෙට අර්ධ විදියට. අපේ ඔළුවේ තව දෙයක් අපි සෙල්ලම් කරන්න යන බලාපොරොත්තු වෙන හවසට. තේර අපි යාළුවෙක්ගෙන් දැන් කෝල් එකක් කරනවා ඉක්මනට එන්න පරක්කුයි කියලා. ඒ අතරද අම්මා කියන්නේ අපි හා කියලා අහගන්නවා. සමහර අම්මා කියනවා අපිට පුතේ එනකොට එහෙනම් ගේන්න කියලා මිරිස් කුඩු ග්‍රෑම් 100 පැකට් දෙකක්. තේරෙනවද? ඕගොල්ලෝ ගේන්නේ කෑලි මිරිස්. නැත්නම් කෑලි මිරිස් ගේනකොම ඕගොල්ලෝ ගේන්නේ මිරිස් කුඩු. එහෙම දේවල් වෙනවනේ අනේ වගේ පණිවිඩය නිවැරදිව තේරුම් නොගැනීම නිසා ගැටලු ඇති වෙනවා. ඊළඟට පණිවිඩය ලබන්නා ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම. සමහරට අපි වාචිකව හරියට පණිවිඩය දෙනවා. දුන්නට ලබන්නා විසින් රිසීවර් එයා වැඩි අවධානයක් යොමු කරන්නේ. නිවැරදි අවධානයක් යොමු නොකිරීම නිසා එයාගෙන් අපිට ප්‍රතිඋත්තර ලැබෙන්නේ ප්‍රතිපෝෂණයක් ලැබෙන්නේ ඒත් අසාර්ථකයි. ඊළඟට ශ්‍රවණයේදී බාධා සිදුවීම. සමහරට පණිවිඩය අපි නිවැරදි කෙනාටම වාචිකව දෙනවා. හැබැයි එයාගේ ශ්‍රවණ ආබාධ තියෙනවා. එයාට සමහර පණිවිඩය ඇහෙන්නේ බොහොම දුර්වල ආකාරයෙන්. සමහරට ඒතර එයා අපිට දෙන්නේ වැරදි ප්‍රතිපෝෂණයක්. ඒක ප්‍රතිපෝෂණයක් දෙන්නෙම නැහැ. දැන් මගේ පවුලේ ඥාති තාත්තලා පැත්තේ ඥාති අයියා කෙනෙක් ඉන්නවා වයසයි යා. දැන් ගොඩක් වයසයි. එයා කරේ මේ වඩු කාර්මිකයෙක් ඒ වගේ මේෂන් එයා ඕල් රවුන්ඩ්. පස්සේ කාලෙක එයා මහන්සියලා ටිකක් දිනුලා සේවකයෝ ගණනාවක් වැඩ කරන කොන්ත්‍රාත් කරන කෙනෙක් බවට පත් වුණා. කන හැන්නේ. එයාට අර ඉයර්ෆෝන් එක ඒ කරියසගේ ඉයර්ෆෝන් ඒ වගේ දුන්න ඒකත් පාවිච්චි කරන්නේ. දැන් යාගේ අම්ම නැති වෙනවා ගමේදී. මල්ලි මගේ අපේ මහගෙදරට ඇවිල්ලා ටෙලිෆෝන් කෝල් එකෙන් අයියට කියනවා. දැන් සවුන්ඩ් සෙම වැඩි කරලා දුන්නා. මේ අයියේ කොහෙද කවද්ද දෙන්නේ මම මාසේ අන්තිමේ ගෙදර එන්නේ. අයියා අම්මේ මලා හොඳයි. ඉතින් අයියේ දැන් අපි දැන් හිතන් ඉන්නේ අයියත් ආවම වැඩ කරන දවසක් දාගන්න. හොඳයි. මේ අයියේ ඉතින් දැන් අයියේ නැතුව අපිට මේක තීරණයක් ගන්න බෑනේ. කමක් නැහැ. ඒ කියන්නේ එයාට දැන් ඇහෙන්නේ නැහැ. දැන් අම්මා මලා කොහොමද හොඳයිලු. තේරුණාද? ඒ කියන්නේ එයාට ඇහෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? අන්න අවශ්‍ය රෙස්පොන්ස් එක ලැබෙන්නේ නැහැ. ඊළඟට අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ වේගවත් සිදු කිරීම. දැන් අපි වුණත් මේ උගන්වන වේගය සමහර ළමයිට වැඩි වෙන්න පුළුවන්. සමහර ළමයිට මන්දගාමී වෙන්න පුළුවන්. දැන් මම මේ උගන්වන වගේ දෙගුණයකින් තුන්ගුණයකින් මට පුළුවන් වේගෙන් කතා කරන්න. ඔය සමහර දේශපාලනඥයෝ කතා කරනවා වගේ මොකද වෙන්නේ? තේරෙන්නේ නැහැ එතකොට. එහෙනම් අනිවාර්යයෙන්ම අදහස් ප්‍රකාශ කිරීම වේගවත් බවින් වැඩි නම් අනිවාර්යයෙන්ම ඒ පණිවිඩ ලබන්නාට ඒක තේරුම් ගන්න බෑ. එයාගෙන් අවශ්‍ය ප්‍රතිචාරය ප්‍රතිපෝෂණ ලැබෙන්නේ නැහැ. ඊළඟට විශාල තොරතුරු ප්‍රමාණයක් එකවර ප්‍රකාශ කිරීම. විශාල තොරතුරු ප්‍රමාණයක් එකවර ප්‍රකාශ කරනවා. මොකද වෙන්නේ? ලබන්න ව්‍යාකූලත්වයටපත් වෙනවා. අපි කියන්නේ එයා අන්දමන්ද වෙනවා කියලා. එයාගෙන් අවශ්‍ය ප්‍රතිඋත්තර ලැබෙන්නේ නැහැ. දැන් ඔයාලා හවසට අපි යාළුවොත් එක්ක කතා කරන් තියෙනවා. ගෙවල් ළඟ තියෙනවා ඉන්ඩෝ ක්‍රිකට් ස්ටේඩියම් එකක්. එතන කට්ටිය එකතු වෙලා මුසුළු මුදලක් ගෙවල එකතු කරලා සෙල්ලම් කරන්න යනවා. නරක දෙයකට නෙවෙයි. ඉතින් ඒකද ඔළුවේ තියෙන දැන් යාළුවෝ කතා කරන යන් කියලා. ඔය අතර අම්ම කියන්නේ නම් පුතේ එනකොට මේ කඩෙන් අරන් එන්න මේ බඩු ලිස්ට් එකක් කියනවා. හරි මතකයි කියලා ඊට පස්සේ ආයි යන්න බෑග් එක කරේ දාගත්තමත් කියනවා. ආපුතේ ගිනි පිටි දෙකකුත් ගේන්න. ආයි ඊට පස්සේ ගේට්ටුව අරිද්දික් කියනවා. ආපුතේ මේ සෝයා මිට් පැකට් නෑ සෝයා මිට් පැකට් එකක් ගේන චිකන් එකයි මේ මොකද්ද පොලොස් එකයි. දැන් ලිස්ට් එකක් කිව්වනේ. ඕගොල්ලෝ ගේන්නේ භාගයයි නේ අනිවාර්යෙන්. ගේන්නේ භාගයයි. ඒතර ව්‍යාකූල වෙනවා. ඊළඟට ප්‍රමාණවත් ලෙස තොරතුරු ඉදිරිපත් නොකිරීම. එක්ක අපි තොරතුරු දෙනවා. ශ්‍රව්‍යාබාධ දෘශ්‍යාබාධ මොකුත් නැහැ. හැබැයි අපි ප්‍රමාණවත් ලෙස තොරතුරු දෙන්නේ. භාගයටයි දෙන්නේ. ඒ වුණත් මොකද වෙන්නේ? අපිට ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. සඵලදායි වෙන්නේ නැහැ. ඔන්න වගේ ගැටලු තියෙනවා වාචිකව සංවේදනය කිරීමේදී. ඒ ඕනෑම කරුණු දෙකට ලකුණු දෙකක් ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ අයන්න. විද්‍යුත් sannivedanaya මගින් ව්‍යාපාරිකයෙකුට
හිමිවන වාසි 4ක් සඳහන් කරන්න. විද්‍යුත් සංනිවේදනය මගින් ව්‍යාපාරිකයන්ට හිමිවන වාසි 4ක්. වාසි 4 එකත් ප්‍රශ්නේ අයන්න ලකුණු 2යි ලැබෙන මං කිව්වේ. දැකද? මේ කරුණු දෙකෙමින් එපා කියලා කරුණු 4ක්ම අපේක්ෂා කරනවා. ඒතකොට ලකුණු භාගය වැටෙන්නේ. ලකුණු 2යි. 4ක්ම අපේක්ෂා කරනවා. කමක් නැහැ. මොකද සඳහන් කරන්නනේ. විස්තර කරන්න නෙවෙයිනේ. දැන් ඔබට දැන් තේරුම් ගන්න තේරෙනවද? දැන් මේ වගේ මෙවැනි ප්‍රශ්න කතා කරලා තියෙනවා කරුණු දෙකක් පැහැදිලි කරන්න. අන්න එතකොට දෙක නම් කරනවා මේ වගේ පැහැදිලි කරනවා. ඒත් එකයි. එහෙම නැත්නම් ඒ නැතිව සඳහන් කරන්න කිව්වොත් කරුණු 4ක් අහන එක ඒත් එකයි සමබරයි. විද්‍යුත් සංවේදනය. මොකද මේ කියන්නේ? පරිගණක මෙවලම් ඇතුළු ඉලෙක්ට්‍රෝනික මෙවලම් භාවිතා කරලා සිදු කරන පණිවිඩ හුවමාරුන එක දන්නවනේ. දැන් අපි ජංගම දුරකථනයෙන් ලබා දෙන පණිවිඩයත් විද්‍යුත්. අන්තර්ජාලය හරහා අපි ඊමේල් පණිවිඩ යවනවා විද්‍යුත්. තේරුණාද රයිට්? මොකද එක පිරිවැය අඩුයි. පිරිවැය ඊටම අඩුයි. දැන් ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් යවන්න රුපියල් 20ක් යනවා නම් නැත්නම් 45ක් විතර යනවා දැන් නේ. 45ක් යනවා නම් තේරුණාද? ඊමේල් පණිවිඩයකට අපෙන් එච්චර කැපෙන්නේ නැහැ. ඩේටා වලට කැපෙන්නේ. බොහොම අඩුයි නම් අනිවාර්යෙන් පිරිවැය අඩුයි. ඒක ඕනම කෙනෙකුට ලියන්න පුළුවන් වාසිය. දෙවෙනි එක තමයි වේගවත් බව. අනිවාර්යෙන් පණිවිඩ ඉක්මන්නේ. දැන් වෙනදා අපි සීමේල් එකේ නැවේ තැපැල් මලු යවන කාලේ මාසකමාරක් යන ලියුම ලැබෙන්නේ. තවත් මාසයකමාරක් යන උත්තර ලැබෙන්නේ. එයා මේල් එකෙන් යවුවත් අඩුම ගානේ දවස් 4-5ක් යනවා විදේශ රටකට යන්න. ආයි දවස් 5ක් යනවා එන්න. එහෙම නෙවෙයි දවස් සතියක් දෙකක් යනවා අපිට මේ පණිවිඩ ප්‍රතිචාර ලබා ගන්න. මේක එහෙම නෙවෙයි. මේ දැන් ඊමේල් පණිවිඩයක් කියව මේ දැන් ලැබුණා තව චුට්ටකින් අපිට උත්තර ලැබෙනවා. අපි IDD කෝල් එකක් ගත්තා. ඉන්ටර්නැෂනල් ඩිරෙක්ට් ඩයලින් පාසුකම් දැන් බොහෝ ජංගම දුරකථන වලට තියෙන ඔටෝමැටිකලි ලෑන්ඩ් ෆෝන් වල දීලා තියෙන වෙනද වගේ නෙවෙයි. අපි කතා කරා මේ දැන් උත්තරේ ගත්තා. හරිම වේගවත්. තුන්වෙනි එක තමයි ගෝලීය වශයෙන් පණිවිඩ හුමාරු කළ හැකි වීම. දැන් දරුවනේ වෙනද කියන්නේ මම A level කරන කාලේ නෑ මම විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේ ඉගෙන ගන්න කාලේ වෙනකොට මගේ අයියා ලංකාවෙන් ගිහිල්ලා විදේශගත වෙලා ජර්මනි රැකියාවක් කරනවා. ඒක මගේ තාත්තා නැති වෙච්ච අලුත. අම්මා නැතිලා අවුරුදු 2යි තාත්තා නැතිලා අවුරුද්දයි. අපි ටිකක් මානසිකව වැටිච්ච කාලෙක. එතකොට ඒ කාලේ අයියට අපිට ඩිරෙක්ට් කතා කරන්න බෑ. අපි තැපැල් කාර්යාලයකට ගිහිල්ලා තැපැල් කාර්යාලේ ලව්ව කෙලින්ම මම හිතන්නේ GPO කනේ ජෙනරල් පෝස්ට් ඔෆිස් එක. එහෙට කතා කරලා කෝල් එක බුක් කරලා ගන්න ඕන. පැයක්මාරක් ඉන්න ඕන පෝස්ට් ඔෆිස් එකේ. ඒගොල්ලෝ කනෙක්ට් කරලා දෙනකම්. තේරුණාද? සෑම දැන් අයියේ ඉන්න ප්‍රදේශය අනුව අපිට ඩිරෙක්ට් කතා කරන්න බෑ. සෑම රටකටම කතා කරන්න බෑ. නමුත් දැන් පුළුවන්. දැන් තාක්ෂණය දියුණුනේ. ඒ නිසා ගෝලීය වශයෙන් පණිවිඩ උමාරු කරන්න පුළුවන්කම අද ලැබිලා තියෙනවා. අර වගේ ප්‍රශ්න නැහැ. තැපැල් කාර්යාලය පසු දුවන්න ඕනේ. මම රෑ 12ට ගිහිල්ලා තියෙනවා තැපැල් කාර්යාලයට ඕඩර් කරලා අයියේ කෝල් එක එනකම් බලන් ඉන්නවා. තේරෙනවද? දැන් එහෙම නැහැ හෑන්ඩ් ෆෝන් එක ගත්ත කතා කරා. ඊළඟට ලියකියවිලි භාවිතය අවම කරගත හැකි වීම. ලියකියවිලි භාවිතය අනිවාර්යයෙන්ම අවම කරගන්න පුළුවන්. දැන් ලියුමක් ලියන එක අපිට දැන් බොහොම කම්මැලි වැඩක් නේ. දැන් ලියුම කියන එක 90%ක්ම ඈත් වෙලා තියෙන්නේ. තේරෙනවද? ඔය ආදරස් තුනක් ලියුවොත් සැරෙන්න තේරෙනවද? ගොඩක් වෙලාට අඩුයිනේ. දැන් තනි ක්‍රම තියෙන මොකද්ද? විද්‍යුත් ක්‍රම. කෙලිම ඊමේල් ක්‍රමනේ. ඊමේල් කරනවා එක්කෝ ටෙක්ස්ට් කරනවා. එහෙමනේ. බොහොම දැන් වැඩ සරල වෙලා තියෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට පුළුල් පරාසයක තොරතුරු හුමාරු කරගත හැකි වීම. තේරුණාද? අපිට තොරතුරු හුමාරු කරගත හැකි පරාසය පුළුල්. දැන් මම කිව්වේ වෙනද සමහර රටවල සමහර ප්‍රදේශවල ඩිරෙක්ට් කතා කරන්න බෑ. තේරුණාද? දුරකථන හුමාරු මධ්‍යස්ථානයක සේවය අරගෙන තමයි සම්බන්ධ කරගන්නේ. දැන් එහෙම නැහැනේ පරාසය පුළුල්. එහෙනම් අද පුළුල් පරාසයකට තොරතුරු සංවේදනය කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම විද්‍යුත් තැපැල් පණිවිඩයක් නේ ඕනනම් ලක්ෂයකට උනත් එකවර යවන්න පුළුවන්. ඊළඟට එකවර විශාල පිරිසකට තොරතුරු සංවේදනය කළ හැකි වීම. එකවර විශාල පිරිසකට. දැන් වෙනදා අපිට අපි හිතමු කිසියම් ආරාධනාවක් කරන්න ආරාධනා පත්‍ර අපි හිතමු යවන්න කියලා 500කට 500ක් වෙන වෙනම යවන්න එපා. අද එක ආරාධනා පත්‍රයක් හැදුවා ඊමේල් කරා එකවර 500ට. ඒ ඊමේල් ඇඩ්‍රස් ටික එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. එකවර යවන්න පුළුවන්. විශාල වාසියක් ඒක. ඊළඟට ප්‍රතිචාර ෂණිකව ලබා ගන්න පුළුවන්. ඉක්මන්නේ. දැන් අර යාමේල් ක්‍රමේදී යාමේල් එකෙන් ලිපියක් යවලා උත්තර ලිපියක් එනකන් සති ගානක් බලන් ඉන්න ඕනේ. මේ දැන් යවුව මේ දැන් උත්තර ලැබෙනවානේ.
මේ දැන් යවුව මේ දැන් ටෙක්ස් කරොත් ඔයගොල්ලෝ ටෙක්ස් කරනවා ඉපැතින් මොකද කරන්නේ රීටෙක්ස් එක ඔබට එනවා නේ ඊමේල් එක යවනවා අනිත් එක මොකද වෙන්නේ රිටර්න් ඊමේල් එක එනවා නේ ඉක්මන් එහෙනම් ක්ෂණිකව ලබා ගන්න පුළුවන් අනික ප්‍රවර්ධන කටයුතු පහසුයි ප්‍රවර්ධන කටයුතු පහසුයිනේ විද්‍යුත් සංනිවේදනයේ මගින් බොහොම අපූර්වට ප්‍රවර්ධනය කරනවා විශේෂයෙන්ම සමාජ ජාලවලනේ YouTube Instagram ඒ වගේ සමාජ ජාලවල මොනතරම් ප්‍රචාරයෙන් යනවද අද ගොඩක් වෙලාවට පුරුදුලා තියෙන හෑන්ඩ් ෆෝන් එක හෑන්ඩ් ෆෝන් එක අපේ ජීවිතයේ මෙහෙවන ප්‍රධාන මෙවලමක් බවට පත් වෙලා හමාරයි හෑන්ඩ් ෆෝන් එක නැතුනොත් අපිට කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවානේ බොහෝ අපේ දැන් බොහෝ දේවල් තියෙන්නේ ඒකනේ හෙට කරන්න තියෙන වැඩ ලිස්ට් එක අපි මෙමෝ එකක් වශයෙන් දාගන්නේ හෑන්ඩ් ෆෝන් එකේ තේරෙනව එලාම් එක තියාගන්නේ හෑන්ඩ් ෆෝන් එකේ අනිත් දේ යන තියෙන ගමන් ටික ගමනෙන් ගිහලා කරන්න ඕන දේවල් අපි මොකද කරන්නේ ස්ටෝර් කරගන්න මේක නැති වෙනවා කියන්නේ මොකද වෙන්නේ අපේ ඔළුව නෑ වගේ තමයි ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රවර්ධන කටයුතු ඊටාම සාර්ථකයි මේ විද්‍යුත් සංනිවේදන ජාලයන් සමාජ ජාලයන් තුල පාවිච්චි කරන එක. මොකද ගොඩාක් දෙනා ඒක නිරීක්ෂණය කරනවා. දැන් රූපවාහිනිය දැම්මුත් නිරීක්ෂණය කරන්නෙම නෑ. පත්‍රේ බලන්නෙම නෑනේ දැන්. බලන්නෙම නැහැමනේ. රූපවාහිනිය තමයි අවශ්‍ය විතරයි බලන්නේ. ඒ වගේ. ඊළඟට විවිධ ස්වරූපේ විශාල තොරතුරු ප්‍රමාණයක් ක්ෂණිකව හුවමාරු කරගන්න පුළුවන්. විවිධ ස්වරූපේ විශාල තොරතුරු ප්‍රමාණයක් ක්ෂණිකව හුවමාරු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජ ජාල තුල ඔයගොල්ලෝ අත්දකින්නවනේ. නේ? සමහර එකම සිද්ධියට අදාළව පුද්ගලෝ 100 ගණනක් මොකද වෙන්නේ? සමහරට 100 ගණන එකම සිද්ධිය ගැන තොරතුරු ලබා දෙනවා. ලබා දෙන්නේ තොරතුරු 100ක්. එකම තොරතුරු නෙමෙයි. අපි එකෙන් දැනුවත් භාවයත් වැඩි වෙනවා. තේරෙනවද? අපේ බුද්ධිමය හැකියාවත් එකෙන් වර්ධනය වෙනවා. ඔන්න වගේ කාරණා 4කට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් ලැබෙනවා. මතකයිනේ මම දැන් කිව්ව එක දැන් කරුණු 2ක් කියලා මම දැකද කියලා විනාඩියක් ගියේ නෑ අපිට ඊළඟ ප්‍රශ්නේ හුරුවානේ. කරුණු 2ක් කොට හැම වෙලාවෙම මොකද සඳහන් කරන්න නම් කරන්නකොත් දෙකෙන් අතර වෙන්න එපා. තේරෙනවද? දැන් මේකේ දැන් ප්‍රශ්නයක දෙනවනේ කරුණු 2ක් නම් කරන්න කියලා තොර 2ක් ලියන්න. නැත්නම් කරුණු නම් කරන්නකොත් අනිවාර්යයෙන්ම 4ක් ලියන්න. මොකද මේ වගේ ප්‍රශ්නක් තියෙනවා කියලා මතක කරන්න එපා. රයිට් අපි ඒක බලමු ඊළඟ කොටස. කොටස දේශීය වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද දෙක දක්වා ඒවා අතර ඇති වෙනස්කම් කෙටියෙන් විස්තර කරන්න. දැන් ඔබ දන්නවා දේශීය වෙළඳාමෙන් අහන්නේ කොහොමද අපිට ලකුණු ලැබිය හැකි ප්‍රශ්නනේ සංකීර්ණ ප්‍රශ්නයක් ඒක නෑනේ. මේ ප්‍රශ්නේ කොටස් දෙකක් අහනවා. එකක් ප්‍රභේද දෙක අනික වෙනස්කම්. එහෙනම් මේ ප්‍රභේද දෙක සහ වෙනස්කම් ලියනකොට උත්තර දෙක වෙන් කරලා පෙන්නන්න. උත්තරපත්‍ර පරීක්ෂකවරු වරයාට හෝ වරියට ඔබේ පිළිතුරු පත්‍රය ආවන් පස්සේ ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ සෙසු පිළිතුරු පත්‍ර එක සසදද්දී මේ ළමයා හරි පිළිවෙලට වැඩ කරන ළමයෙක් නීට් එකට වැඩ කරන ළමයෙක් දක්ෂ ළමයෙක් ඒ ධනාත්මක මානසිකත්වයේ තුලින් ඔබට ඒගොල්ලන්ගේ ලකුණු භාගය එක එහෙම අරගෙන ලකුණු 3-4ක්ම ලේසියෙන් ඔබේ පැත්තට යොමු කරගන්න පුළුවන්. එහෙම සූක්ෂමතාවයෙන් ඔබ ලියන්නට ඕනේ. ඒස අපිට පුළුවන් මේ උත්තර දෙක තරු ලකුණු දෙක මේක වෙන් කරලා පෙන්නන්න. තේරෙනවද? තරු ලකුණු දෙක මේ වගේ වෙන් කරලා පෙන්නන්න පුළුවන්. එතකොට ප්‍රශ්න කොටස් දෙකට උත්තර දෙක හොඳට highlight කරලා පේනවා මේ වගේ. තේරෙනවද? එහෙනම් වෙල දේශීය වෙළඳාම් ප්‍රභේද දෙක හැමෝම දන්නවා සිල්ලර තොග. හරිනේ? ඒකට ලකුණු භාගයේ ගානේ ලකුණු 1යි. ඊට පස්සේ වෙනස්කම් කියලා පිළිවුවා. දෙපැත්තට ඉන්න ක්‍රමය දන්නවා. මේකේ වාසි කියලා තියෙනවා පහසුයි, නිර්වුල් කියලා තියෙනවා. මේක තමයි හොඳම ක්‍රමය. පළවෙනි එක තමයි සිල්ලර වෙළඳාම අවසාන පරිභෝජනයේ සදා භාණ්ඩ විකිණීම සිදු කරනවා. කෙලින්ම නැවත විකුණන්නේ එහෙම නෙවෙයි. පාරිභෝගිකගේ පාවිච්චියටම. තොග වෙළඳාම එහෙම නෙවෙයි නැවත විකිණීම සඳහා තමයි භාණ්ඩ විකුණන්නේ. තොග වෙළඳ භාණ්ඩ විකුණන්නේ ගොඩක් වෙලාවට සිල්ලර වෙළඳට. මොකටද? එයාට නැවත විකුණන්නේ. මෙතන විකුණන්නේ කාටද? පාරිභෝගිකයාට. මෙතන ගැනුම් කරු වෙන්නේ පාරිභෝගිකයා. තොග වෙළඳාම ගැනුම් කරු වෙන්නේ කවුද? සිල්ලර වෙළඳ. ගැනුම් කරු වෙනස්. දෙවෙනි එක තමයි සාපේක්ෂව මිල වැඩි සිල්ලර වෙළඳාම. මේක අපි දන්නවනේ. ඩිස්කවුන්ට් අඩුයි. තොග වෙළඳාම සාපේක්ෂව මිල අඩුයි. ඇයි? වැඩිපුර වට්ටම් ලබා දෙන නිසා. තුන්වෙනි එක හෝමාරු වන භාණ්ඩ තොග ප්‍රමාණය අඩුයි. හෝමාරු වන භාණ්ඩ තොග ප්‍රමාණය සාපේක්ෂව අඩුයිනේ. අපි ගන්නේ ග්‍රෑම් 500 කිලෝ 1 2 එහෙමනේ. නමුත් තොග වෙළඳාම සාමාන්‍යයෙන් කිලෝ 50 60 100 200 ගන්න ඕනේ. එහෙනම් හෝමාරු වන භාණ්ඩ තොග ප්‍රමාණය වැඩි. ඊළඟට තරඟකාරීත්වය අනිවාර්යයෙන්ම සිල්ලර වෙළඳාම වැඩි. දැන් නගරයක ගන්නකො වෙළෙන්සැල් 100ක් ගත්තොත් 100න් 85ක් 90ක්ම සිල්ලර වෙළෙන්සැල්. 10ක් 5ක් උපරිම 15ක් තමයි තොග වෙළෙන්සැල්. එහෙනම් අනිවාර්යයෙන් මේකේ තරඟේ වැඩි අරගේ තරඟකාරීත්වය
අඩුයි. ඊළඟට සීමිත ප්‍රදේශයක තමයි සිල්ලර වෙළඳාම් ව්‍යාප්ත වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ සිල්ලර වෙළෙන්දෙක්ගේ වෙළඳ වපසරිය ඒ අවට ප්‍රදේශයේනේ. නමුත් තොග වෙළඳාමේදී වෙළඳ පොළ ව්‍යාප්තිය වැඩි. සමහරට තොග වෙළඳගෙන් බහන්න අරන් යනවා කිලෝමීටර් 50ක් 60 දුර ඉඳලා. දැන් ගාල්ලේ ඉන්න ව්‍යාපාරිකයෝ සමහරලාට අධිවේගී මාර්ගය ඔස්සේ පැයකින් කොළඹට ඇවිල්ලා කොළඹ තොග වෙළඳුගෙන් බහන්න අරගෙන යනවා. එහෙනම් වෙළඳ වපසරිය ව්‍යාප්තිය අනිවාර්යෙන් පුළුවන්. ඊළඟට භාණ්ඩ වර්ග වැඩි ගණනක් විකුණනවා සිල්ලර වෙළඳසැලක. සාමාන්‍යයෙන් කියන අපි නිවසට එදිනෙදා අත්‍යවශ්‍ය සියලු පාරිභෝගික තියෙනවානේ. අර ඒක එහෙම නෙවෙයි සීමිත භාණ්ඩ වර්ග තමයි විකුණන්නේ. තොග වෙළඳු එක එක වර්ග තියෙනනේ. ලිපි ද්‍රව්‍ය විකුණන තොග වෙළඳ ලිපි ද්‍රව්‍ය විතරයි. සහල් සමහර සහල් විතරයි. එහෙමනේ. මේක එහෙම නෙවෙයි භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා. ඊළඟට සාපේක්ෂව ආයෝජිත ප්‍රාග්ධනයත් අඩුයි. සිල්ලර වෙළඳ දාන්න විශාල ප්‍රාග්ධනයක් ඕනේ නැහැ තොග වෙළඳ සැලකට සාපේක්ෂව. අරකට සාපේක්ෂව ආයෝජිත ප්‍රාග්ධන වැඩියෙන් යොදවන්න වෙනවා. ඔන්න වගේ වෙනස්කම් දෙකකට ලකුණු භාගයෙන් ගන්න ලකුණු එකක් ලේසිම ගන්න පුළුවන්. ඒ ලකුණු දෙකත් අවිවාදයෙන්ම ගන්න ඕනේ. එක ලකුණු කාලයක්වත් අඩු කරගන්න කිසිම හේතුවක් නැහැ. right. ඊළඟට රෝම ඉලක්කම් 4. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේදී ස්වයං සේවා වෙළඳාම ජනප්‍රිය වෙමින් පවතී. මෙම වෙළඳාම මගින් වෙළෙන්දන්ට හා පාරිභෝගිකයින්ටත් වන වාසි දෙකක් හා අවාසි දෙකක් දක්වනවා. දැන් එන්නම තේරෙනවද? ස්වයං සේවා වෙළඳාම ජනප්‍රිය වීම ට්‍රෙන්ඩ් එකක්නේ, ප්‍රවණතාවක්නේ. සෙල්ෆ් සර්විස් එක අපි එකට කැමතිනේ. අපි කැමති නෑ වෙළෙන්ද දෙන දේ අරන් එන්න. අපිට ඕන වෙළෙන්සැල තුරට ගිහිල්ලා බහන්ට සමීපයටම ප්‍රවේශ වෙලා අපි කැමති ආකාරයෙන් තෝරගෙන ඉක්මනටම මුදල් ගෙවලා කාලෙත් ඉතුරු කරගෙන නිදහස් වෙන්න. තේරුණානේ? එතකොට එහෙමනම් ඒ ස්වයං සේවා වෙළෙන්සැල් ක්‍රමය දැන් එන්නෙන්නම ජනප්‍රිය වෙනවා. දැන් සුපිරි වෙළෙන්සැල් තුල අනිවාර්යයෙන්ම තියෙනවා සුපිරි වෙළෙන්සැල් නොවන සාමාන්‍ය සිල්ලර කඩවල දැන් ස්වයං සේවා ක්‍රමයට ක්‍රියාත්මක වෙනවා. ඒකේ වාසි තමයි අහන්නේ. කාටද? අපිට. වෙළෙන්දන්ට සහ පාරිභෝගිකයන්ට වන වාසි දෙකක් වාසි දෙකක්. දෙගොල්ලන්ටම. මුලින්ම මේ ඩොට් එකක් දාන්න පුළුවන් මේ වගේ. එහෙම නැත්නම් මේ වගේ තර ලකුණක් දාන්න පුළුවන්. උත්තරේ පේන්න. වෙළෙන්දාට වාසි. සේවකීන් සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. මොකද ඕනම ව්‍යාපාරයක සමස්ත පිරිවැය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ලේබර් කොස්ට් එකනේ. ශ්‍රම පිරිවැයනේ. එහෙනම් මේකේ සේවකව අඩු කරගත්තම පිරිවැය අඩු වෙනවා. දෙවෙනි එක විවෘතව තබන කාලය තුල වැඩි අලෙවියක් කළ හැකි වීම. ඇත්තරම වැඩි අලෙවියක් කරන්න පුළුවන්. දැන් සිල්ලර වෙලෙන්දෙක් අපිට බහන්න අපි ඉල්ලන බහන්න දුන්නොත් එයානේ ඔක්කොම ටික කරන්නේ. වැඩි කාලයක් යනවා එක්කෙනෙකුට සර්විස් එක දෙන්න. නමුත් එයා කැෂියර් එකේ ඉඳගෙන බහන්න වර්ග කරලා තේරෙනවද? තැන්පත් කරලා තියෙන රාක්ක මත ට්‍රොලියක් නැත්තම් අපිට බහන්න ක්‍රැෂ් කරන්න කූඩයක් දුන්නොත් අපි ගිහිල්ලා රැස් කරගෙන ආවිල අපි ඉක්මනට ගෙවලා යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම යාට වැඩි ගනුදෙනු කරුවන් පිරිසකට අලෙවි කරගන්න පුළුවන්. එහෙනම් අලෙවි ආදායම වර්ධනය වෙනවා. තුන්වෙනි එක තමයි පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම පහසු වීම. ඒක හරියනේ. දැන් මමද ඔබද ස්වයං සේවා වෙළෙන්සලයි ස්වයං සේවා නොවන වෙළෙන්සලයි දෙකක් තිබුණොත් අපි වැඩිපුර යන්න කැමති වෙන්නේ මොකටද? ස්වයං සේවා වෙළෙන්සලට. දැන් ස්වයං සේවා නොවන වෙළෙන්සල අපි දන්න හිතවත් කෙනෙක් නම් අපි යයි. නමුත් ඒක තැන් දෙකක තිබුණොත් අවිවාදයෙන්ම අපි යන්නේ ස්වයං සේවා වෙළෙන්සල. මොකද අපිටත් කාලෙ වටිනවා. අපිටත් උනේ අඩු කාලයකින් අපේ කැමැත්ත මත තෝරගෙන වෙළඳි අරගෙන එන්න. අපිට ලේබල් එකේ තියෙන තොරතුරු කියවන්න පුළුවන්. ඇසුරුමේ තියෙන තොරතුරු කියවන්න පුළුවන්. හොඳ තේරීමක් කරන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. ඒකට ඒ අන්න ඒ වගේ වාසි දෙකකට ලකුණු භාගයේ බැගින් ලකුණු එකක් දීලා තියෙනවා. ඊළඟට අවාසි. වාසි වගේම අවාසිත් තියෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. මේක නිකන් කරන්න බෑනේ. අනිවාර්යෙන්ම ප්‍රමාණවත් රාක තියෙනවා. මොකද සෑම භාණ්ඩ වර්ගයක්ම හොඳට සන්නම ප්‍රදර්ශන වෙන පරිදි වෙන්වෙන්ව අසුරලා තියෙන්න ඕනේ. ඒ වගේම කෑෂ් රෙජිස්ටර් යන්ත්‍ර අනිවාර්යෙන්ම ලබා ගන්න වෙනවා. සමහර පරිගණක යන්ත්‍රයක් තියාගන්න වෙනවා. තේරෙනවා? සමහර CCTV කැමරා තාක්ෂණය යොදා ගන්න. මොකද නැත්නම් බහන්න ඉඳහිට එනවනේ මේ ඕනම රටක හොරු ඉන්නවනේ ලංකාව විතර නෙවෙයිනේ. තේරෙනවද? ඒ බහන්න සොරකම් කරන්න පුළුවන්. ඒ නිසා සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඊළඟට ආරක්ෂක වියදම් වැඩි වෙනවා. CCTV කැමරා තාක්ෂණය සමහරට අනිවාර්යයෙන්ම සිකියුරිටි ඔෆිසර් කෙනෙක් පාවිච්චි කරන්නම වෙනවා. සමහරට බෑග් චෙක් කරන්න වෙනවා.
පිටතින් ගෙන බෑග් එක තමන් ළඟ වෙනම කවුලුවක් තියෙන කවුලුව තැන්පත් කරන්න කියලා නියෝග දෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ආරක්ෂණ වියදම් වැඩි වෙනවා. අනික භාණ්ඩ සොරා ගැනීම වැඩිවීම මොන කැමරා තාක්ෂණය තිබුණත් භාණ්ඩ සොරකම් කරන කෙනා සොරකම් කරනවා. තේරෙනවද? සොරකම් කිරි වැඩි වෙන දැන් මම මේ ළඟදී ගියා එක්තරා සුපිරිවෙලෙන්සලකට ගියාම ඉතින් කලබලයක් වගේ මට තේරෙනවා. පස්සේ ඒ වැඩ කරන සේවක සේවිකාවත් ඉලට ඇවිල්ලා පස්සේ මේ මම මොකද පුතා මොකද ප්‍රශ්නේ කියලා. නෑ බලන්න සර් මෙහෙමයි කියලා කිව්ව. මොකද වෙලා තියෙන්නේ සාමාන්‍ය හොඳ ඇඳ බැලඳගෙන කලිසන් සෙට් ඇඳගෙන ඇවිල්ලා බඩු ගොඩක් දාගෙන තියෙන ට්‍රොලි. දාගෙන තියෙන හොඳ ඒවා චීස් ඒ වගේ වටිනා කියන බහන්න. ට්‍රොලි එකක් පුරවගෙන මේ සිකියුරිටි මහත්මයාට මේ ගුඩ් නයිට් කියාගෙන hina වෙලා එළියට අරන් එනවා. ඉතින් සැක කරන්නේ නෑනේ. හොඳ වෙලාවට අර එක ළමයෙකුට පොඩි සැකයක් ඇදලා තියෙන මේ ගත්තේ මෙයා ගත්ත තරමක් ගත්තේ හොඳම සුපිරි ගණේ වහන්න ඇපල් ජූස් ඔයා තමයි අරන් තියෙන්නේ. එයා බැලුවා එයා නිකන් ඇවිල්ලා හවුලු අංකල් අර මිනිස්සු කැෂියර් එකට යනවා දැක්කද කියලා. නෑ මම නම් දැක්කේ නෑ මං හිතුවා කියලා ගියයි කියලා. ඔන්න ඒතරින් ප්‍රශ්න වෙලා ජර්බිඩි ගාලා කොමාර ගිහලා මිනිහ අල්ලගත්තා. ඉතින් තව අර වැඩ කරන පිරිවෙලම ඒ සැකය ආවේ නැත්නම් අපුරුට යනවා. ඉතින් කවුරුත් හිතන්නේත් නෑනේ. හොඳට ජැන්ටි නැදගෙන තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ස්වයං සේවා වෙළෙන්සල් ක්‍රමේ සොරකම් කිරීම වැඩි වෙනවා. ඒකෙත් කරුණු දෙකට ලකුණු භාගය ගන්න එකයි. ඊළඟට පාරිභෝගිකයාට මේක දෙපැත්තටම වුණ වාසිය වාසි. අපිටත් වාසි. පළවෙනි එක තමයි පාරිභෝගිකයාට නිදහස් පරිසරයක තම බහන්න මිලදී ගැනීමට කටයුතු කරන්න පුළුවන්. නිදහස්නේ. අපේ කැමැත්ත මත තෝරගන්න පුළුවන්. පොලිමක ඉන්න දෙයක් නෑ. ඊළඟට තෝරා ගැනීම නිදහස. කවුරුත් බලපෑම් කරන්නේ නෑනේ. දැන් ස්වයං සේවා වෙළෙන්සලට ගිහිල්ලා මම කැමති නම් සමහරට අපි දුමු ආහාර ඇසුරුම් කරපු ආහාර පාන කියන්නකෝ. මම සමහරට සාම්පල් 5ක් 6ක් අරගෙන කියවනවා. විනාඩි 3-4ක් ගත කරනවා. කාටවත් මුකුත් කියන්න බෑ. වෙළෙන්සල් හිමියට හෝ වෙනත් පාරිභෝගිකයට හෝ මගෙන් ප්‍රශ්න කරන්න බෑ. මට නිදහස දෙන්න තෝරගන්න. අනික ෂණිකව මිලදී ගැනීම කරන්න පුළුවන්. පොලිමක් නෑනේ. සාමාන්‍ය සම්ප්‍රදායික සිල්ලර කඩේක මුදලාලි බහන්න කිරණකම් එයා අනිත් එක්කෙනත් එක්ක කතාව ඉවරනකම් අපිට ඒව ප්‍රශ්න නෑ. අපේ කාලයත් ඉතුරු. එහෙනම් අපිටත් වාසි තියෙනවා නම් ලකුණු භාගය ගානේ ලකුණු එකක් ලැබෙනවා දෙකකට. අවාසිත් තියෙනවා. එකක් තමයි අන්තර්පුද්ගල සම්බන්ධතා අඩුවීම. දැන් කොච්චරුණත් දැන් සම්ප්‍රදායික සිල්ලර වෙළෙන්සලට මේ කතා කරන මමත් යනවා අපේ ගෙවල් ළඟ. තේරුණාද? ගියාම ඉතින් ගොඩකට රාත්‍රී කාලේ ගොත් තා කොහොමද සරද ගියේ නැද්ද වැඩට මොනවාරි අහනවා. ඉතින් අහලා දැන් රටේ තොටේ දේශපාලන ප්‍රශ්න වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්න, ක්‍රීඩා දැන් මේ දවස්වල අපේ ටෙස්ට් මැච් එකක් ගහනවා බංග්ලාදේශ ඒ මැච් එක ගැන වෙන්න පුළුවන්. ඉතින් මොනවාරි දෙයක් ඒ අපිත් එක්ක මොනවාරි අපේ ගුරුවරු නිසා වෙන්න පුළුවන්. බොහොම කැමැති කතා කරන්න. ඉතින් අපිත් එක්ක හරි සම්බන්ධතා. අපිට මොනවාරි දැන් අපි දුමු දැන් අයියෝ මේ මුදලාලි මට නෑ මොන පර්ස්ද සර් ගෙනියන්න පස්සේ දිලා ගෙනත් දෙන්න. එහෙමනේ. අඩුගන් ටෙලිෆෝන් කෝල් එකක් දුන්නොත් මෙහෙමයි මගේ ඉන්නේ ගෙදරට වෙන අමුතු වෙවිලා දෙන ගෙදර සීනේ නැහැලු. කිසි ප්‍රශ්නයක් නෑ සර්ගේ වැඩේ කරන්න අපිට ටක් ගාලා යවන්නම්. ඒ වගේ තියෙනවනේ ඒ සම්බන්ධතා. මොකද ඒ සම්බන්ධය ඇති වෙනව සම්ප්‍රදාය කඩේකදී. දැන් ස්වයං සේවා වෙළෙන්සලගේ සම්බන්ධතාවය නෑ. මට මගේ අවශ්‍ය බඩු තෝරගත්තා ආව කැෂියරට ගිහුවා ගියා. අනික ඇත්තට කැෂියරගේ සමහරට ඉන්නේ වැඩ කරන සේවක සේවිකාවන්. අයිතිකරු නෑ. එහෙනම් අයිතිකරුත් එක්ක අපේ සම්බන්ධතාව ගිලිලා යනවා. ඊළඟට අනවශ්‍ය දේ මිලදී ගැනීමට පෙළඹීම. එහෙම දේකුත් තියෙනවනේ. දැන් සුපිරි වෙළෙන්සලා ස්වයං සේවානේ. ග්‍රොසරි එකක් දැන් ස්වයං සේවා. ඒ ගියාම අපිට එක එක දේවල් ගන්න හිතෙනවා. අත්දැකීම් ඇතිනේ. අපේ ගෙදර වුණත් අපේ ළමයා ගියාම සමහරට ඒගොල්ලෝ දකින්න අවශ්‍යතාවය කර නෙවෙයි. ඒ වගේ අනවශ්‍ය දේත් මිලදී ගන්න පෙළඹෙනවා. තේරෙනවද? දැන් අපි කඩේකට ගියා නම් කඩේ බැරියර් එකක් තියෙනවා අපිට ඇතුළටම යන්න බෑනේ. මට සීනි කිලෝ එකක් දෙන්න. මට සබන් කැට දෙකක් දෙන්න අසල් බ්‍රෑන්ඩ් එක. එහෙමනේ. අනවශ්‍ය දේ ගන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම ගන්නවා. ඊළඟට නිවෙස් කරා බෙදහැරීමක් නොමැති වීම. නිවෙස් කරා බෙදහැරීම බොහෝ වෙලාවට මේකේ නැහැ. ඒ වගේ අවාසි ගත්තම අන්න ඒ වගේ අවාසි දෙකකට ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රශ්නයක් ඇතුළේ ලකුණු 4ම බෙදලා ගිහින් දැක්කානේ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 5 අයන්න. විදේශ වෙළඳාමේදී භාවිතා වන තීරුබදු නොවන බාධක දෙකක් විස්තර කරන්න. දැන් අපි විදේශ වෙළඳාම් පාඩමට අදාළව කතා කරා වෙළඳ සම්බාධක. මතකනේ ට්‍රේඩ් බැරියර්ස්. තීරුබදු බාධක තියෙනවා, තීරුබදු නොවන බාධක තියෙනවා. તો මේකෙන් අහන්නේ භාවිතා වන තීරුබදු නොවන බාධක දෙකක්. එකක් තමයි ආනයන සීමා කිරීම. ස්ට්‍රෝක් එකක් දාලා තිනවා පංගු කිරීම කියලා. කමන්නේ ඒකත් පංගු වෙන් කිරීම හරිනම්. ආනයන සීමා කිරීම එක්ක පංගු කිරීම. ඒ කියන්නේ තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා සීමා පැනවීම. දැන් මේකේ පේනව නේද?
කරුණු දෙකක් විස්තර කිරීමට ලකුණු එක ගානේ 2යි. විස්තර ඕනේ පොයින්ට් එක ලිව්වොත් ලකුණු 1යි හම්බෙන්නේ. මොකද මේක පැහැදිලිවම කියනවා බාධක දෙකක් විස්තර කරන්න. දැන් මේකේ හරියට කන්ට්‍රෝල් චීෆ් ලියලා නැහැ. බාධක දෙක නම් කරාම ලකුණු භාගය බෙගින් ලකුණු 1යි. බාධක දෙක විස්තර කරාම භාගය බෙගින් 1යි කියලා නම් විස්තර කළා නැහැ. දැන් සමහර ප්‍රශ්න එහෙම විස්තර කරනවානේ. නමුත් මේක පැහැදිලිවම කියනවා කරුණු දෙකක් විස්තර කිරීමටයි එක දෙන්නේ. විස්තර නැත්නම් ලකුණු භාගය. නම් කරන්න සඳහන් කරන්න නෙවෙයි නේ. ඉතින් විස්තරය දන්නවනේ. ඔබ උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ මුහුණ දෙන පේපර් 3 කෙටිම පිළිතුරු ලියන එකම පේපර් එක මේක. ඒ නිසාම තමයි ඔබට මේ මං හිතන්නේ මේකේ මේ ලකුණු ගන්න බැරිලා තියෙන්නේ. ඒ කියන්නේ වනන්න බෑනේ. මේකේ විස්තරයත් කෙටි. මේ පේනොත් මේකේ කෙටි ආනයන සීමා කිරීම නැත්නම් පංගු කිරීම. මොකද්ද? තෝරාගත් භාණ්ඩ ආනයන සදා සීමා පැනි මෙච්චරයි. අනික අපනයන සීමා කිරීම නැත්නම් පංගු කිරීම. ඒත් එහෙමනේ තෝරාගත් භාණ්ඩ අපනයන සදා සීමා පැනවීම නැත්නම් සීමා ඇති කිරීම. අනිත් එක තමයි ආනයන අපනයන තහනම් කිරීම. ආනයන අපන මේකත් තුන දෙකකට ලියන්න පුළුවන්. තහනම් කිරීම. සමහර රටවල් වලට හා සමහර භාණ්ඩ සඳහා අපනයන ආනයන අත්හිටුවීම. දැන් සමහර රටවල් යම්කිසි රටකට භාණ්ඩ අපනයනය කිරීම තහනම් කරනවා. කෙලිම යවන්නේ. තේරෙනවද? අපි හිතමු අපෙන් තේ මිලදී ගන්න ප්‍රධාන රටක්නේ ඉරානය ඉරාකය. ඉරානය අපේ තේ වලට නියමිත මුදල ගෙව්වේ නැත්නම් දිගින් දිගටම බොල් නෑ ඇති කළා නම් මුදල් ගෙවීම පැහැර හැරියන එහෙම කරලා නැහැ. මම උදාහරණයක් ගන්නෙ. එහෙම කළයි කියලා හිතමුකෝ. කළොත් මොකද වෙන්නේ? ශ්‍රී ලංකා රජයට තීරණයක් ගන්න වෙනවා. ඉරානයට තේවන්නේ නැහැ. අන්න එතකොට සීමා ඔක්කේ. තේරුණාද? ඒ වගේ ආනයන අපනයන දෙකේදීම අපි X කියන රටෙන් අපි හිතමු විදුලි උපකරණ ගෙන්වනවා. ඒ ගෙන්වන සෑම විදුලි උපකරණයම හරිම බාලයි. ඒ නොඑක් දෝෂ ලක්ෂණ කෙටි කාලයක් තුල මතුවෙනවා. කොච්චර කිව්වත් ඒගොල්ලන් අපිට නිවැරදි උසස් තත්ත්වයේ වහන්න දෙවන්නේ නැහැ. අපි කියනවා X කියන රටෙන් විදුලි උපකරණ ගෙන්වන්න බෑ තහනම්. කාටවත් ගෙන්වන්න බෑ ඒක. රේගුවෙන් කවුරු හරි ගෙන්නුවොත් රේගුවෙන් රට තුලට ගෙන දෙන්නේ නැහැ. ඒතර ඒකත් බාධකයක්. තීරු විදුනමන. ඊළඟට 4 වෙනි එක. වෙළඳ කිවිසුම්. නැත්තම් ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් කරන තවත් හොඳයි. කමක් නැහැ. ඉතින් මාකින් ස්කීම් එක හදන්නේ ඔබට නෙවෙයි අපිට. ඒ නිසා අපිට බොහොම කෙටියෙන් තමයි දීලා තියෙන්නේ. ඔබ ලියද්දි මේක ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් කරන හොඳයි. ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙළඳ කිවිසුම් නිසා ආනයන අපනයන සීමාවීම් කරන ඇති. මහලුකුරු විස්තර කරන්න ඕනේ. මොකද සමහර විට රටවල් දෙකක් එක්ක ද්විපාර්ශ්වික වෙළඳ කිවිසුම් ඇති කරගන්නවා. සමහර රටවල් 3ක් 4ක් එක්ක. ඒ කිවිසුම් වල තියෙනවා ඒ නිශ්චිත කාලයේ වසරක් නම් වසර තුල ඒ අවශ්‍ය ක්වොන්ටිටි එක ප්‍රමාණය ඒ කිවිසගත් මිල ගණනකට ඒගොල්ලන්ට සපයන්න ඕන කියලා. එහෙම කිවිසගත්තට පස්සේ අපි තුමු ඒ කිවිසුමෙන් බාහිර රටක් අපෙන් ඉල්ලනවා ඒ වගේ 3-4 ගුණයක ක්වොන්ටිටි එකක් වැඩි මිලකට කරන්න දෙයක් නැහැ දෙන්න බෑ. දැන් ඒ ඉල්ලුමට අපි මුහුණ දුන්නා අපිට වාසි. ඇයි මෙතන කිවිසුම තියෙනවනේ අන්න බාධකයක්. නිදහසේ අපිට වැඩි මිලකට වැඩි ප්‍රමාණයක් විකුණන තියෙන අවස්ථාව නැති වෙලා යනවා. පැහැදිලිනේ? ඊළඟ එක තමයි දැඩි විනිමය ප්‍රතිපත්ති. විදේශ විනිමය ගැටලු පවතින විට විදේශ විනිමය ගැටලු සඳහා දැඩි නීති රීති පනවනවා. ඒතර මොකද වෙන්නේ? දැන් මට ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂයක භාණ්ඩ ආනයනය කරන්න ඕන විට මට දෙන්නේ ඩොලර් 20000ක් නම් ඩොලර් 80000කම භාණ්ඩ මට ගෙන්නවන්න බෑනේ. එහෙනම් කෙලීම ආනයන සීමා වෙනවා. ඇමරිකාවේ අපනයන සීමා වෙනවා. පැහැදිලි? ඔයගේ තීරු බදුනන බාධ ගොඩක් තියෙනවා. තව තියෙනවා දැන් සෞඛ්‍යමය සීමා පනවන්න පුළුවන්. සෞඛ්‍යමය සීමා කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම ආහාර පාන වගේ දේවල් අපි අපනයනය කරනවා නම් විදේශ රටේ ආනයනකරු අපෙන් పూర్වෙන් විල්වා සිටිනවා ෆිසියෝ සෙන්ට්‍රි සර්ටිෆිකේට් එකක්. මොකද්ද? සනීපාරක්ෂක සහතිකයක්. තේරුණාද? ඉතින් සනීපාරක්ෂක සහතික නිකන් දෙන්නේ නැහැ. අදාළ සාම්පල් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ලෝකේ පිළිගත් සෞඛ්‍යමය සංවිධාන වල පර්යේෂණ ආයතනයකට දීලා නියදි පරීක්ෂා කරලා සෞඛ්‍ය ආරක්ෂිත නම් තමයි සහතිකය හම්බෙන්නේ. ඒතර පොඩ්ඩක් හරි ඒකේ සෞඛ්‍යයට හානිකර තත්ත්වයක් තියෙනවා සහතිකය දෙන්නේ නැහැ. සහතිකය අපිට දෙන්න බැරි නම් අරගොල්ලෝ ඉල්ලුම් කරන්නේ නැහැ. නිකම්ම විදේශයට දාම ඩවුන් ද පල්ලම් බහිනවා. ඒ වගේ බාධා ගොඩක් තියෙනවා. ඒ වගේ කරුණු දෙකක් මේ වගේ කෙටියෙන් විස්තර කරන ලකුණු දෙකක්ම ලැබෙනවා. අපි බලමු එකේ ඊළඟ ප්‍රශ්න කොටස අවසන් කොටස. හානි රක්ෂණ ලිපියක් නිකුත් කිරීමේ අරමුණ පැහැදිලි කරන්න. හානි රක්ෂණ ලිපිය මතකද? letter of
ඉන්ඩෙම්නිටි ලෙටර් ඔෆ් ඉන්ඩෙම්නිටි දූෂ්‍ය නෞබාරපතක් නිකුත් කිරීමේ තත්ත්වයක් ඇති විටකදී එම භාණ්ඩ තොගේ අනාගත සියලු අවදානම් අපනයනකරු බාර ගන්නා බව සඳහන් කරමින් පාරිශුද්ධ නෞබාරපතක් ලබා ගැනීම සඳහා නැවේ කපිතාන් වෙත ඉදිරිපත් කරන ලියවිල්ලයි. ඔව් සාර්ථකයි උත්තරේ. හොඳ උත්තරයක්. ලකුණු 2යි. දැන් මේක කතන්දරේ මතකද මේ තියෙන උත්තරේ මේ විදිහටම කටපාඩම් කරන්න ඕනේ නැහැ. දැන් මේ ප්‍රශ්නේම නැවත ඉස්සරහට අහනවනේ ඉදිරි වර්ෂයකත් අහනවා. අහනකොට අපි සමහර ටීචර්ස්ලත් පුරුදු කරන ළමයට මේකම ලියන්න. එහෙම එකක් නැහැ. මේ ලියන එක කලාවක් විතරයි. අපිට මේකේ හාන්රක්ෂණ ලිපිය කියන්නේ මොකක්ද කියලා ඒකේ ක්‍රීම් එක අපේ ඔළුවේ තියෙනවා නම් අපිට පුළුවන් අපේ ලිවීමේ කලාවෙන් ඕන විදිහකට උත්තරේ ගේන්න. දැන් මම භාණ්ඩ අපනයනය කරනකොට ඒ අපනයනය කරන භාණ්ඩ සමහරට ඇසුරුම පොඩ්ඩක් ක්‍රැක් වෙලා තියෙන්න පුළුවන්. තේරුණාද? නැත්නම් තැලිලා තියෙන්න පුළුවන්. නමුත් මට හොඳට විශ්වාසයි ඇතුලේ භාණ්ඩ වලට ලොකු හානියක් වෙලා නැහැ. නමුත් නැවට බාර ගන්නකොට නැවේ කපිතානේ නෞබාරපත අස්සංගල අපිට දෙන්නේ. ඒ නෞබාරපතේ සය දානෝ සටහන. අසවල් බහලුව නැත්නම් කන්ටේනර් එකේ අපි හිතමු දකුණු කෙළවරේ මෙහෙම වර්ගඩි දෙකක් පමණ තැලිලා තියෙනවා. නැත්නම් පුපුරලා තියෙනවා. නැත්නම් අපි හිතමු භාණ්ඩේ සමහරට අපි හිතමු කාඩ්බෝඩ් නැත්නම් ලී ඇසුරුම කියලා. එහෙනම් කියන මෙන්න මේ ලී ඇසුරුම ක්‍රැක් වෙලා තියෙනවා. ඒකෙන් පේන විදිහට ඇතුලේ භාණ්ඩත් පොඩ්ඩක් මෙහෙම බිඳිලා තියෙනවා කියලා ඒ දෝෂේ ස්වභාවය අනුව සඳහන් කරනවා. අපි ඒකට කියනවා දූෂ්‍ය නෞබාරපත කියලා. the foul bill of lading. දැන් සාමාන්‍යයෙන් විදේශ ගැනුම්කරුවට අපි තුමු යන්නේ ඔක ජපානට කියනකො ජපානයේ ගැනුම්කරුට භාණ්ඩයට පෙර යන්නේ මොකද්ද නෞබාරපත. ඇයි නෞබාරපත යවන්නේ බැංකුව මගින් එයාමෙල් එකේනේ. ගෝනින් යවන්නේ. භාණ්ඩ යන්නේ නෙවෙයි. භාණ්ඩ යනකොට මාසයක් විතර යනවා. ඒතකොට මුලින් නෞබාරපත යනවා බැංකුවට. ගියාම බැංකුවෙන් ඒකේ කොපි එකක් දෙනවා ජපානයේ ගැනුම්කරුට. එයා බලනවා මෙන්න මේකේ ඩැමේජ් එකක් තියෙනවා. එයා ටක් ගාලා අප්සෙට් වෙනවනේ. අපි කඩේදී බිස්කට් ටින් එකක් තැලිච්ච එකක් ගන්න නැහැනේ. තැලිච්ච එකක් ගත්තට හානියක් නැහැනේ. ඇයි? තැලිලා බිස්කට් කැඩලා තිබුණොත් කමක් නැහැ. ඉතින් අපි කටෙන් කනකොටත් බිස්කට් කැඩෙනවනේ. ඉතින් කෑලි කෑවා කියලා මැරෙන්නේ නැහැනේ. ඒත් අපි ගන්නෙ නැහැනේ. එහෙමනම් ඒ අපි භෞතිකව දැකලා දැන් මේ බහන්න දකින්න නැතුව මේ දෝෂය සඳහන් කරාම මෙයාගේ මොකද තනිකර තීරණය කරන මේකේ ලොකු හානියක් ඇති. එයා රිජෙක්ට් කරනවා. බහන්න ප්‍රතික්ෂේප කරමින් එයාගේ බැංකුව මගින් අපේ බැංකුවට එවනෝ ලිපියක් ඊමේල් කරලා අපිට ඒක දැනුම් දෙනවා. මම ඒ බහන්න බාර ගන්න වෙනවා. දැන්ටමත් දෙන්නේම යනවා. එහෙනම් නැවෙන් ඒ බහන්න එවනවා. එහෙනම් අප් ඇන්ඩ් ඩවුන් ඒ බහන්න ප්‍රවාහන ගාස්තු මට දරන්න වෙනවා. මෙන්න මේ අවදානමෙන් මිදෙන්න මම දන්නවා දැන් බහන්න වලට ලොකු හානියක් නැහැනේ. මම නැවේ කපිතාන්ගෙන් ඉල්ලනවා මේ පළුදු සඳහන් කරන්නේ නැතුව පාරිශුද්ධ නෞබාරපතක් දෙන්න. මොකද ඒ පාරිශුද්ධ නෞබාරපතක් උතරයට කිසිම සැකයක් නැහැනේ. එයා බහන්න ආවන් පස්සේ කෝකටත් කියලා ඉතින් එයා හිතන මේ නැවට පටවද්දි පොඩ්ඩක් වැදිලා වෙන්නේ නැති කියලා බහන්නේ බාර ගන්නවනේ. ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? ඇත්තටම බහන්න අපි නොහිතන විදියට නොහිතන විදියෙන් නොහිතන ප්‍රමාණයකින් ඇතුලේ බහන්න හානි වෙලා තිබුණොත් විදේශ ගැනුම් කරුවා නැව් සමාගමෙන් තමයි අලාබිල්ල නැයි. එයාගේ තර්කේ නැවට බාර ගනිද්දි හොඳ තත්ත්වෙන් බාරගත්තා. ඒකයි පාරිශුද්ධ නෞබාරපතක් නිකුත් කරලා තියෙන්නේ. එහෙනම් නැවේ වරද මට වන්දි දෙන්න. මෙන්න මේ තත්ත්වය දන්න නිසා අපි පළුදු සඳහන් කරන්නේ පැයකුවට නිකම්ම එහෙම කරන්නේ. ඒගොල්ලෝ ඉල්ලන අපෙන් වගකීම බාර ගන්න පොරොන්දුලා ලිපියක්. හාන් රක්ෂ ලිපිය කියන්නේ ඒකයි. ඒක ගොඩක් කරලා දිවුරුම් ප්‍රකාශයක් විදිහට මම අස්සම් කරන්න ඕනේ. නොතාරිස්වරෙක් ඉස්සරහ නොතාරිස් සහතික කරන්නත් ඕනේ. නිකම් එකක් නෙවෙයි. තේරුණාද? ලීගල් ඩොකියුමන්ට් එකක්. අන්න මම කියනවා මගේ ඉල්ලීම මත පාරිශුද්ධ නෞබාරපතක් නිකුත් කිරීමෙන් අනාගතයේදී නැව් සමාගමට අර වගේ වන්දි වගකීමක් ආරෝපණය වුණොත් යොමු වුණොත් එහෙම ඒ වගකීමෙන් නැව් සමාගම නිදහස් කරලා මම මේක බාර ගන්න බවට මම පොරොන්දු වෙනවා. අන්නේ රාණි රක්ෂණ ලිපිය නැව් සමාගම සතුව තියාගත්තොත් එහෙම අර වගේ විදේශ ගැනුම් කරු වන්දි ඉල්ලුත් කියන්න පුළුවන් මෙන්න අපි පාරිශුද්ධ නෞබාරපතක් නිකුත් කළා තමයි මෙන්න හාන් රක්ෂණ ලිපිය. අන්න කෙලින්ම නැව් සමාගම නිදහස්. ඒක තමයි මම අදහස් කරන්නේ. ඒක ලස්සන මේක ලියලා තියෙනවා. දූෂ්‍ය නෞබාරපතක් නිකුත් කිරීමේ තත්ත්වයක් ඇති වෙනදී අපි අර වගේ ඉල්ලුවම එම භාණ්ඩ තොගේ අනාගත සියලු අවදානම් තේරෙයි. ඒ කියන්නේ භාණ්ඩ තොගේ හානි වෙලා වන්දියක් ඉල්ලන වගේ ඒ මොන හරි වුණොත් අනාගත සියලු අවදානම් අපනයන කරු බාර ගන්නා බව සඳහන් කරමින් පාරිශුද්ධ නෞබාරපතක් ලබා ගැනීම සඳහා
නැවේ කවිතාන්විත ඉදිරිපත් කරන ලියවිලා. ඉතින් වඩාත් හොඳයි අපනයන කරු විසින් කියලා කියවනේ. ඒත් ඕනේ මේකෙන් එක ගම්ම වෙනවනේ. දැන් මම ලියුවා නම් මම මෙතන ලියනවා අපනයන කරු විසින් නැවේ කවිතාන්විත ඉදිරිපත් කරන ලියවිලා කියලා ලියනවා. තේරෙනවද? මෙන්න මෙතනට. අපනයන කරු විසින්. ලියුවා නම් වඩා පැහැදිලි කියලා මම කියන්නේ. නොලියෝකල් ප්‍රශ්නයක්වත් නැහැ. තේරුණානේ? ලකුණු දෙකයි. හොඳයි. අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයෙන් 2019 වර්ෂයේ පේපර් එකේ පළවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නේ පුළුල් ලෙස විමර්ශනය කළා. දැක්ක දෙකේ මාතෘකා කීපයක් තිබුණනේ. දේශීය වෙළඳාම තිබුණා, විදේශ වෙළඳාම තිබුණා, sannivedanaya තිබුණා, ප්‍රවාහණය තිබුණා නේ. මාතෘකා හතරක් පහක් තියෙන නිසා මේ මම ඒකයි සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න තෝරගන්න ලේසි ගන්න එකයි. මොකද ඒ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නයක් තුල මාතෘකා එකයි නැත්නම් දෙකයි. මේක මාතෘකා හතරක් නැත්නම් පහක්. තේරෙනවද? ඉතින් තමන්ගේ කැමැත්ත අනුව තීරණය කරන්න. මම හැමදාම කියන ඕගලන්ට ප්‍රශ්න තුනක්ම තෝරගන්න. මොකෙන්ද? දෙවෙනි කොටසේ. පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්න කියන්නේ ඒකයි. මේකේ ප්‍රශ්න සංකීර්ණ වෙන්නේ ඒකනේ මාතෘකා සංඛ්‍යාව වැඩි වෙනවනේ. හැම මාතෘකාවකම ප්‍රශ්න දානවා. හොඳ අපි මේ මම හිතන්නේ දැන් විවිධ ප්‍රශ්නවලදී අපි ලකුණු දෙන ආකාරය, ප්‍රශ්න ස්වරූපය, උත්තර අපේක්ෂා කරන විදිය, උත්තර 2ද 4ද, ඇතැම් විට 2යි, ඇතැම් විට 4යි. අපි විවිධ ආකාරයෙන් දැන් ඔබට තේරෙන අවබෝධයක් එනවනේ. ප්‍රශ්න අහන විදිය, අපෙන් අපේක්ෂා කරන පිළිතුරු ස්වභාවය, ලකුණු දෙන පිළිවෙලනේ. දැන් ඔබට මම හිතන්නේ සැහැල්ලුවක් දැනෙනවා. දැන් සතුටක් දැනෙනවනේ. අන්න එනම් අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ඒ පේපර් එකේ දෙවෙනි කොටසේ අර කළමනාකරන මාතෘකාවලට අදාළ වැදගත්ම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා මේ සැහැල්ලුව තවත් ඔබට ලං කර දෙන්න බලාපොරොත්තු වෙනවා.